මේ 2022 ක්ලාස් එකට දාන වීඩියෝ එක මම 2022 ළමයින්ට කලින් කිව්වා පරණ වීඩියෝ ටික බලලා අඩුපාඩු හදාගන්න ඊළඟට සරල රේඛීය චලිතයට අදාළව හෝම්වර්ක් ටික කම්ප්ලීට් කරන්න හෝම්වර්ක් ටික කරලා අමාරු ගණන් මට එවන්න කියලා. ගොඩක් ළමයි මං හිතන්නේ හෝම්වර්ක් ටික තනියම උත්සාහ කරලා තිබුණා. ඊට පස්සේ මැසේජ් කරලා තිබුණා මෙන්න මේ හෝම්වර්ක් එකේ මේ ගාන තමයි අමාරු කියලා. එතකොට ඒ ළමයි එවපු මැසේජ් ටික බලලා ඔක්කොම අමාරු ගණන් ටික තෝරගත්තා මම. හරිනේ? ඒ අමාරු ගණන් වලින් මට හොඳයි කියලා හිතුණු, ඒ කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන කියලා හිතුණු වැදගත් ගණන් කීපයක් තෝරගත්තා. මම දැන් ඒ තෝරගනිපු ගණන් ටික තමයි හදන්නේ. හරිනේ? හෝම්වර්ක් 9 ඉඳන් හෝම්වර්ක් 12 වෙනකම්. අපි මුලින්ම බලමු හෝම්වර්ක් 9 පස්වෙනි ගාන. හෝම්වර්ක් 9 පස්වෙනි ගාන. මෝටර් රථයක් මීටර 20ක් ඉදිරියට ගමන් කරන විට එහි ප්‍රවේගය පැයට කිලෝමීටර 72 සිට පැයට කිලෝමීටර 36 දක්වා අඩුවේ. මෝටර් රථයේ ත්වරණය සොයන්න. හරිනේ? නිතරම ගාන හදනකොට පොඩි සටහනක් ඇඳලා දත්ත ලකුණු කරන්න. මෝටර් රථයක්. ඒතර මෝටර් රථයක් අඳින්න ඕනේ නැහැ. දත්ත නිරූපණය කරන්න මොකක් හරි වස්තුවක් අඳින්න. මෝටර් රථයක් මීටර 20ක් ඉදිරියට ගමන් කරන විට එයා ඉදිරියට ගමන් කරේ මීටර 20යි. එහි වේගය පැයට කිලෝමීටර 72 සිට වේගය පැයට කිලෝමීටර 72 සිට පැයට කිලෝමීටර 36 දක්වා අඩුවේ. පැයට කිලෝමීටර 72 සිට පැයට කිලෝමීටර 36 දක්වා අඩුවේ. මෝටර් රථයේ ත්වරණය සොයන්න. සටහන බලන්න. දැන් මේ දීපු දත්ත දිහා බලලා ත්වරණය හොයන්න හොඳම සමීකරණය අපි හිතන්න ඕන. අපිට දීලා තියෙනවා ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, චලනය වුණු විස්ථාපනය. දැන් මේ දත්ත ටික දිහා බලලා හොඳම සමීකරණය අපි තීරණය කරන්න ඕන. මට හිතෙන විදිහට චලනය වන දිශාවට මෙන්න මේ සමීකරණය දැම්මනම් හොඳයි. අවසාන ප්‍රවේගය 36යි. ආරම්භක ප්‍රවේගය 72යි. ත්වරණය දන්නේ නැහැ. විස්ථාපනය මීටර 20යි. හරිද? හොඳට අහගන්න. මේ විදිහට ආදේශ කරොත් සම්පූර්ණයෙන් වැරදි. මේ විදිහට ආදේශ කරොත් සම්පූර්ණයෙන් වැරදි. ඇයි වැරද්ද? අපි සාමාන්‍යයෙන් සමීකරණයට ආදේශ කරනකොට ඒ භෞතික රාශිවල ඒකක ගැලපෙන්න ඕන. හරිනේ? අපි සමීකරණයට ආදේශ කරනකොට ඒ භෞතික රාශිවල ඒකක ගැලපෙන්න ඕන. සමීකරණයක් නිවැරදි නම් සමීකරණයේ ධන ලකුණින් සම්බන්ධ වන පදවල ඒකක මාන ගැලපෙන්න ඕන. සමාන වෙන්න ඕන. ඒ වගේම සමීකරණේ වම් පැත්තේ දකුණු පැත්තේ ඒකක හා මාන සමාන වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? දැන් අපි මේ දේවල් ඒකක හා මාන පාඩමේ තමයි කතා කරේ. එතකොට හොඳට ඔලුවට ගන්න සමීකරණේ භෞතික රාශි වලට අගයන් ආදේශ කරනවා නම් ඒ ආදේශ කරන අගයන් වල ඒකක ගැලපෙන්න ඕන. මෙතන ප්‍රවේගය 36ට පැයට කිලෝමීටර, මෙතන ප්‍රවේගය 72 පැයට කිලෝමීටර. එහෙනම් මෙතන වාට බෑ විස්ථාපනය මීටර වලින් ආදේශ කරන්න. එහෙම ආදේශ කරනවා නම් ඒ ඒකක ගැලපෙන්න ඕන. හොඳට අහගෙන ඉන්න කියන්නේ. දැන් අපි මේකට අවසාන ප්‍රවේගය 36 කියලා ආදේශ කරනවා නම් ආරම්භක ප්‍රවේගය 72 කියලා ආදේශ කරනවා නම් මේ දෙකම පැයට කිලෝමීටර වලින්නේ. එහෙමනම් අපි විස්ථාපනය ආදේශ කරන්න ඕන කිලෝමීටර වලින්, මීටර වලින් නෙමෙයි. විස්ථාපනය ආදේශ කරන්න ඕන කිලෝමීටර වලින්. පැහැදිලිද? එතකොට අපි විස්ථාපනය කිලෝමීටර වලින් ආදේශ කරොත් අන්තිම උත්තරේ ත්වරණය එන්නේ කිලෝමීටර් පැය වර්ගයට වලින්. පැහැදිලිද කියන්නේ? මෙතන ත්වරණය ms ඍණ 2 නෙමෙයි. ඒකක එන්නේ පැය වර්ගයට කිලෝමීටර වලින්. මේ විදිහට ආදේශ කරොත්. නමුත් මට හිතන විදිහට හොඳම ක්‍රමේ අපි මේ විදිහට ඒකක ආදේශ කිරීම නෙමෙයි. හොඳ ක්‍රමේ තමයි අපි SI ඒකක වලට ගියා නම්. මට හිතෙන දේ හොඳ ක්‍රමේ තමයි අපි SI ඒකක වලට ගියා නම්. ඒ කියන්නේ අපි විස්ථාපනය මීටර වලින් ආදේශ කරනකොට ප්‍රවේග ආදේශ කරා නම් තප්පරයට මීටර වලින් අපිට අන්තිම උත්තරේ ත්වරණය එනවා තප්පර වර්ගයට මීටර වලින්. පැහැදිලිද? වඩාත් හොඳ ක්‍රමය මට හිතෙන්නේ මේක නෙමෙයි. වඩාත් හොඳ ක්‍රමය තමයි SI ඒකක වලින් ආදේශ කිරීම. හරිද? ඒ නිසා මං සම්පූර්ණයෙන් මේ ක්‍රමය අතහරිනවා. අපි යමු SI ඒකක වලට.
SI ඒකක වලට යනවා නම් ප්‍රවේග අපි හොයාගන්න ඕන තප්පරයට මීටර වලින්. අපිට දැනට දීලා තින්නේ පැයට කිලෝමීටර වලින්. පැහැදිලිද? අපිට දීලා තියෙනවා ආරම්භක ප්‍රවේගය 72යි පැයට කිලෝමීටර. 72යි පැයට කිලෝමීටර. මේක තප්පරයට මීටර වලට පරිවර්තනය කරන්න නම් කිලෝමීටර මීටර කරන්න ඕන, පැය තප්පර කරන්න ඕන. එහෙනම් අපි කිලෝමීටර මීටර කරමු 1000න් වැඩි කරන්න. පැය තප්පර කරන්න 3600න් වැඩි කරන්න. මෙතන පැය තියෙන්නේ පල්ලෙහා. කිලෝමීටර බෙදීම පැය කියලා තියෙන්නේ. මොකද පැයවල ඍණ 1 දර්ශකයේ තියෙන්නේ. හරිනේ? ඍණ 1 දර්ශකයේ. ඒතර පැය තියෙන්නේ පල්ලෙහා. පැය තප්පර කරන්න මම 3600න් වැඩි කරා. මේක සුළු කරොත් එන්න මෙන්න මෙහෙම 72 වැඩි කිරීම 1000 බෙදීම 3600 කියන්නේ 18න් 5යි. ms ඍණ 1 කිලෝමීටර මීටර කරා පැය තප්පර කරා. එතකොට ms ඍණ 1 කියලා එන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවද? අපට පැයට කිලෝමීටර තප්පරයට මීටර වලට පරිවර්තනය කරන්න නම් 18න් 5න් වැඩි කරා නම් හරි. මම හිතන්නේ මේක කලින් පන්තියේ කියලා දුන්නා. හරිනේ? අපි මේ විදිහට ඒකක පරිවර්තනය කරන විදිය කලින් මම පන්තියේ කියලා දුන්නා. එහෙනම් 18න් 5න් වැඩි කරන්න මෙතන සුළු කරා මෙන්නේ 20යි. එහෙනම් ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 20යි. පැහැදිලිද? දැන් ওই විදිහට අවසාන ප්‍රවේගය හොයාගන්න. අවසාන ප්‍රවේගය 36යි. පැයට කිලෝමීටර 18න් 5න් ගුණ කරන්න. එතකොට එන්නේ තප්පරයට මීටර. උත්තරේ එන්නේ 10යි. ඔන්න අපි ප්‍රවේග දෙක හොයාගෙන ඉවරයි. තප්පරයට මීටර වලින් SI ඒකක වලින්. පැහැදිලි? දැන් අපි ඉස්සරහට යමු. 72 කියන්නේ අපි දැන් හොයාගත්තා 20යි ms ඍණ 1. 36 කියන්නේ අපි හොයාගත්තා 10යි ms ඍණ 1. අපි දැන් චලිත සමීකරණ වලට යමු. දීපු දත්ත දිහා බලලා අපි හොඳම සමීකරණය ආදේශ කරමු. චලනය වන දිශාවට v වර්ග සමානයි u වර්ග ධන 2as. අවසාන ප්‍රවේගය තප්පරයට මීටර 10යි. ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 20යි. ත්වරණය හොයන්න ඕන. විස්ථාපනය මීටර 20යි. මේක සුළු කරමු. හරිනේ? මේක සුළු කරමු. මේක මේ පැත්තට ගන්න. 10 වර්ග 100යි. 20 වර්ග 400යි. 40යි a. මේක අඩු කරාම ඍණ 300යි. ත්වරණය එන්නේ ඍණ 300 බෙදීම 40යි. හරිද? ඍණ 300 බෙදීම 40යි. 30 බෙදීම 4යි. ඒ කියන්නේ 7.5යි ඍණ ms ඍණ 2. ඔන්න ත්වරණය ඍණ 7.5යි ms ඍණ 2. පැහැදිලිද? අන්තිම උත්තරේ SI ඒකක වලින් ගන්න නම් අපි සමීකරණයේ සියලුම පද ආදේශ කරනකොට එකම ඒකක වර්ගයකින් ආදේශ කරන්න ඕන. ප්‍රවේග තප්පරයට මීටර නම් විස්ථාපනය මීටර වෙන්න ඕන. ත්වරණය තප්පර වර්ගයට මීටර වලින් ලැබෙනවා. පැහැදිලිද ගාන? මේ ගාන මං කියලා දුන්නේ අමාරු ගානක් නිසා නෙමෙයි. ගානක් අපි හදනකොට ඒකක ගැනත් හිතන්න ඕන. ඒකක නිවැරදිව ආදේශ වෙන්න ඕන. එතකොට තමයි නිවැරදි පිළිතුරු ලැබෙන්නේ. හරිනේ? ඒකක ගැන පොඩි අදහසක් ඔලුවට දාන්න තමයි මේ ගාන තෝරගත්තේ. තේරෙනවද කියන්නේ? ඊළඟට අපි යමු හෝම්වර්ක් 10 6 වෙනි ගාන. හරිනේ? හෝම්වර්ක් 10 6 වෙනි ගාන. නිසලතාවයේ පවතින මෝටර් රථයක් හා ට්‍රක් රථයක් එකම මොහොතේ ගමන් අරඹයි. රයිට්. මේක හොඳට අහගන්න. මේකේ කාර් එකක් තියෙනවා ට්‍රක් එකක් තියෙනවා. ඒ කියන්නේ වාහන දෙකක් තියෙනවා. හරිනේ? එකම මොහොතේ ගමන් අරඹයි. දෙන්නම චලිතය පටන් ගන්නේ එකම වෙලාවේ. මෝටර් රථයට හා ට්‍රක් රථයට පිළිවෙලින් 6යි 4යි ත්වරණ ඇත. එහෙනම් මට පේන විදිහට කාර් එකේ ත්වරණය වැඩි 6යි ට්‍රක් එකේ ත්වරණය අඩුයි 4යි. ආරම්භයේදී මෝටර් රථය ට්‍රක් රථයට මදක් පිටුපසින් පවතී. පටන් ගන්නකොට කාර් එක තියෙන්නේ ට්‍රක් එකට ටිකක් පිටිපස්සෙන්ලු. ට්‍රක් රථයේ මීටර 150ක් ගමන් කළ විට මෝටර් රථය විසින් එය අභිබවායයි. ට්‍රක් එක මීටර 150ක් යනකොට කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යනවලු අභිබවායයි. හරි? අපි මේකට මුලින් සටහනක් අඳිමු. හොඳට අහගෙන ඉන්න. හොඳට දත්ත නිරූපණය කරන්න. මොකද මේකේ වස්තු දෙකක් චලනය වෙනවා. හරිනේ? වස්තු දෙකක් චලනය වෙනවා. අපි හදන්නේ හෝම්වර්ක් 10 6 වෙනි ගාන. මම අඳින්නම් මාර්ගය. හරි මාර්ගය. මේකේ ට්‍රක් එක තියෙන ඉස්සරහින්. අපි හිතමු මෙන්න මේ හරිය තමයි ට්‍රක් එක තියෙන්නේ. හරි? ට්‍රක් එක තියෙන මෙන්න මෙතන. T
T කියලා දැම්මේ ට්‍රක් එක. හරිද? කාර් එක තියෙන්නේ මදක් පිටුපසින්. අපි හිතමු කාර් එක මෙන්න මේ හරියේ තියෙන්නේ. මං C අකුර දාන්නම්. කාර් එක තියෙන්නේ මදක් පිටුපසින්. කොච්චරක් පිටිපස්සෙන්ද කියලා දන්නේ නැහැ. මම ගන්නම් මේ පිටිපස්සෙන් තියෙන ප්‍රමාණය x. එතකොට ට්‍රක් එකට වඩා කාර් එක x ප්‍රමාණයක් පිටිපස්සෙන් තියෙනවා. මේ දෙකම එක විට ගමන් ආරම්භයි. එකම මොහොතේ ගමන් ආරම්භයි. එහෙනම් ට්‍රක් එක පටන් ගන්නෙ කාලය බිඳුවෙන් නම් කාර් එක පටන් ගන්නෙත් කාලය බිඳුවෙන්. දෙන්නම එකම වෙලාවෙ තමයි ස්ටාර්ට් කරලා චලිතය ආරම්භ කරන්නේ. දෙන්නම එකම වෙලාවෙ තමයි ස්ටාර්ට් කරලා පටන් ගන්න ගමන් කරන්නේ. හරිද? ට්‍රක් එකේ ත්වරණය 4යි. හරිනේ? කාර් එකේ ත්වරණය 6යි. ත්වරණය 6යි. කාගේද දැන් ත්වරණය වැඩි? ත්වරණය වැඩි කාර් එකේ. දැන් ඔයා සරලව හිතන්න අපි තුමු මේක රේස් එකක් කියලා. හරිනේ? රේස් එකක්. ට්‍රක් එක ඉස්සරහින් තියෙන. කාර් එක පිටිපස්සෙන් තියෙන. හැබැයි කාර් එකේ ත්වරණය වැඩි නම් ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ත්වරණය කියන්නේ ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාව. ප්‍රවේගය ඉක්මනට වැඩි වෙනවා නම් කාර් එකට පුළුවන් වෙයි ට්‍රක් එක පහු කරගෙන යන්න. ඒක කියනවා ට්‍රක් එක මීටර 150ක් ගමන් ගන්නා විට. ට්‍රක් එක මීටර් 150ක් ගමන් කරනකොට 150යි මීටර. අපි දැන් මෙතනට ආවා. ට්‍රක් එක මීටර 150ක් ගමන් ගන්නා විට මෝටර රථය විසින් එය අභිබවයයි. කාර් එක මේක පහු කරගෙන යනවලු. ඒ කියන්නේ ට්‍රක් එක මීටර 150ක් මෙතනට එනකොට කාර් එක මෙතනට ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යනවා. එහෙනම් මේ ඇන්දේ පසු කරන සීමාව C විසින් C කියන්නේ කාර් එක C විසින් මෝටර රථය විසින් T ට්‍රක් එක පසු කර යන සීමාව. පසු කර යන සීමාව. පැහැදිලිද? කාර් එක විසින් ට්‍රක් එක පසු කර යන සීමාව. අපි හිතමු මෙතනට එනකොට ගත වුණු කාලය t0. t0. කාර් එකට මේ විදිහට ට්‍රක් එක ළඟට ඇවිල්ලා පහු කරගෙන යන්න පුළුවන් උනේ කාර් එකේ ත්වරණය වැඩි නිසා. හරිද? තව දෙයක්. මෙන්න මේ දෙන්න නැවත මූණට මූණ හමු වෙනකොට, ඒ කියන්නේ මේ සීමාවට එනකොට කාර් එකේ ප්‍රවේගය වැඩි වෙන්නත් ඕන. මං කාර් එකේ ප්‍රවේගය vc කියලා ගන්නම්. ට්‍රක් එකේ ප්‍රවේගය vt කියලා ගන්නවා. හරියටම නැවත මේ දෙන්න මූණට මූණ හම් වෙන අවස්ථාවක් එනවනේ. මේ දෙන මූණට මූණ හම්බෙන මොහොතේ කාලය t0 නම් ඒ මොහොතේ කාර් එකේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන. මොකද ඒ ප්‍රවේගය වැඩි එක්කෙනා තමයි ඊළඟට ඉස්සර වෙන්නේ. පැහැදිලිද කියන්නේ? ට්‍රක් එක මීටර 150ක් මෙතනට ආවාම කාර් එකත් එතනටම ඇවිල්ලා නම් ඊළඟ මොහොතේ කාර් එකේ ප්‍රවේගය වැඩි නම් තමයි එයා ඉස්සර වෙන්නේ. හරිනේ? ප්‍රවේගය වැඩි කෙනා තමයි දැන් ඉස්සර වෙන්නේ. එහෙනම් අභිබවයයි කියනවා නම් අනිවාර්යෙන් අපි ඔලුවට ගන්න ඕන මෙතනට එනකොට කාර් එකේ ප්‍රවේගයත් වැඩි. හරි? ඔන්න මම මුලින් නම් දත්ත ටික ආයෙ සාකච්ඡා කරනවා හොඳට අහගෙන ඉන්න. දෙන්නම එකම මොහොතේ තමයි චලිතය ආරම්භ කරන්නේ. එකම මොහොතේ. කාලය බිඳුවෙන් පටන් ගමු. හැබැයි කාර් එක තියෙන ටිකක් පිටිපස්සේ. කොච්චරක් පිටිපස්සෙන්ද කියලා නෑ. මං x කියලා ගත්තා. කාර් එකේ ත්වරණය 6යි, ට්‍රක් එකේ ත්වරණය 4යි. කාර් එකේ ත්වරණය වැඩි නිසා එයාට පුළුවන් ඉක්මනට ඇවිල්ලා ට්‍රක් එක පහු කරන්න. හරිනේ? ත්වරණය වැඩි නිසා. එතකොට පසු කර යන සීමාව මං ගත්තා මෙතන. ඒ පසු කර යන්නේ ට්‍රක් එක මීටර 150ක් චලනය වුණාමලු. ගාන එහෙම දත්ත දීලා තියෙනවා. ට්‍රක් එක මීටර 150ක් ආවට පස්සෙලු කාර් එක මේක අභිබවා යන්නේ. එතකොට මේ සීමාවට එනකොට කාර් එකේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන. මොකද ඊළඟ මොහොතේ එතකොට කාර් එක ඉස්සර වෙනවා. හරිද? අභිබවා යනවා. අපි හිතමු මෙතනට එන්න ගතුණු කාලය t0. එහෙමනම් දෙන්නම චලිතය ආරම්භ කරේ එකම මොහොතේ නිසා මේ සීමාවට එන්න, ඒ කියන්නේ පසු කරන සීමාවට එන්න දෙන්නටම ගත වෙන කාලය සමාන වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේක රේස් එකක් කියලා. ට්‍රක් එකයි කාර් එකයි රේස් එකක්. හරිද? ට්‍රක් එක ඉස්සරහින් තියෙන්නේ. කාර් එක පිටිපස්සෙන් තියෙන්නේ. හැබැයි මේ දෙකම චලිතය ආරම්භ කරන එකම මොහොතේ. එකම මොහොතේ කියන්නේ අපි හිතමු දවල් 12ට. උදාහරණයක් හොඳේ. දවල් 12ට තමයි මේ දෙකම ස්ටාර්ට් කරලා චලිතය ආරම්භ කරන්නේ. හරිද? දවල් 12ට. අපි හිතමු කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යන්නේ 12යි කාලට. කීයටද පටන් ගත්තේ? 12ට. කීයටද කාර් එක ඇවිල්ලා මේ ට්‍රක් එක පහු කරගෙන යන්නේ? 12යි කාලට.
එහෙනම් ට්‍රක් එක 12 ඉඳන් 12යි කාලට ආවේ මේ ටික. මීටර 150යි. කාර් එක 12 ඉඳන් 12යි කාලට ආව මේ ටික. කීයද? 150 ධන x. දැන් ඒකෙන් හොඳට තේරුම් ගන්න මේ දෙන්නගෙම ට්‍රක් එකේ කාර් එකේ චලනය වන කාලය සමානයි. පටන් ගන්නේ 12ට ආයෙ පහු කරන්නේ 12යි කාලට. උදාහරණයකට මම එහෙම ගත්තේ. ඒ කියන්නේ විනාඩි 15යි දෙන්නටම ගිහිල්ලා තියෙන්නේ. හරිද? එහෙනම් හිතන්න පටන් ගන්න t සමානයි බිඳුවෙන් t සමානයි බිඳුවෙන් පහු කරගෙන යන්නේ t සමානයි t නෝට්. හරිනේ? t සමානයි t නෝට්. එහෙනම් දෙන්නටම ගත වුණු කාලය මොකද වෙන්න ඕන? සමානයි. හරිනේ? දෙන්නටම ගත වුණු කාලය සමානයි. හැබැයි මේ දෙන්නගේ විස්ථාපන සමාන නැහැ. ට්‍රක් එකේ විස්ථාපනය කීයද? මීටර 150යි. කාර් එකේ විස්ථාපනය කීයද? 150ට x එකතු වෙන්න ඕන. හරිනේ? 150ට x එකතු වෙන්න ඕන. පැහැදිලිද? දැන් අපි දත්ත ටික දන්නවා. අපිට පුළුවන් සමීකරණ පාවිච්චි කරන්න. හැබැයි මෙතන දෙන්නෙක් ඉන්නවා. කාර් එකයි ට්‍රක් එකයි. ඒ නිසා අපි මේ දෙන්නට වෙන වෙනම සමීකරණ භාවිතා කරමු. හරිනේ? වෙන වෙනම. ඔන්න බලන්න. මම මුලින් ට්‍රක් එකට සමීකරණ දාන්න. ට්‍රක් එකට. ට්‍රක් එක චලනය වෙන්නේ මේ පැත්තට. අපි දන්නවා චලනය වන විස්ථාපනය 150 මීටර. ඒ වගේම අපි දන්නවා ට්‍රක් එක චලනය වීම ආරම්භ කරන ප්‍රවේගය. මේ ගානේ පැහැදිලිවම කියලා තියෙනවා නිශ්චලතාවයේ පවතින මෝටර් රථයක් හා ට්‍රක් රථයක්. එහෙනම් ආරම්භයේ නිශ්චලව තිබුණේ. ආරම්භක ප්‍රවේගය කීයද? 0යි. නිශ්චලව තිබිලා පටන් ගත්තේ. ආරම්භක ප්‍රවේගය 0යි. හරිනේ? අපිට පුළුවන් s සමානයි ut ධන භාගයයි at වර්ග දාන්න. s ට්‍රක් එකේ විස්ථාපනය 150යි. u ට්‍රක් එකේ ආරම්භක ප්‍රවේගය 0යි. චලනය වන කාලය පසු කරන සීමාවට එනකොට චලනය වන කාලය t නෝට් භාගයයි ට්‍රක් එකේ ත්වරණය 4යි කාලය t නෝට් වර්ග. පැහැදිලිද? සුළු කරනකොට බිඳුවෙන් වැඩි කරා මේක වැඩක් නැහැ. 150 මෙතන සුළු කරාම 2යි t නෝට් වර්ග. හරිනේ? 2යි t නෝට් වර්ග. මේක දෙකෙන් බෙදන්න t නෝට් වර්ග 75යි t නෝට් වර්ග 75යි t නෝට් සමානයි වර්ගමූල 75යි වර්ගමූල 75යි 75 කියන්නේ 25 වරක් 3යි 25 වරක් 3යි. එහෙනම් සුළු කරොත් එන්නේ 5යි මූල 3යි. තව සුළු කරන්න පුළුවන්. මූල 3 ආදේශ කළා තව සුළු කරන්න පුළුවන්. දැනට මම ඔහොම තියන්නම්. එහෙනම් පසු කරනකොට චලනය වුණු කාලය තප්පර 5යි මූල 3යි. හරිනේ? පසු කරනකොට කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යනකොට චලනය වුණු කාලය කීයද? තප්පර 5යි මූල 3යි. ඊළඟට අපිට පුළුවන් කාර් එකට සමීකරණ දාන්න. කාර් එකට. ඒකෙත් මම දාන s සමානයි ut ධන භාගයයි at වර්ග. විස්ථාපනය x ධන 150යි. කාර් එකේ විස්ථාපනය x ධන 150යි. ආරම්භක ප්‍රවේගය 0යි. කාලය t නෝට් භාගයයි ත්වරණය 6යි t නෝට් වර්ග. x ධන 150යි. මේක බිඳුවෙන් වැඩි වුණාම වැඩක් නැහැ. 0යි. මෙතන සුළු කරාම 3යි. දෙකෙන් කැපුණාම මෙතන 3යි. t නෝට් වර්ග. t නෝට් වර්ග 75යි. t නෝට් වර්ග 75යි. 150 එහා පැත්තට ගන්න. x සමානයි 75ව 3ක්. 225යි. ඍණ 150යි. එහෙනම් x 75යි. x 75යි. එහෙනම් ආරම්භයේදී කාර් එක කොච්චරක් පිටිපස්සෙන්ද තිබුණේ? x. ආරම්භයේදී කාර් එක ට්‍රක් එකට වඩා කොච්චරක්ද පිටිපස්සෙන් හිටියේ? x. මදක් පිටුපසින්. x වලගේ කීයද? මීටර 75යි. දැන් බලන්න ගන්න දිහා මුලින්ම අහනවා ඒ සඳහා කොපමණ කාලයක් ගත වේද? අභිබවා යෑමට පහු කරගෙන යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? තප්පර 5යි මූල 3යි. හරිනේ? කාලය තප්පර 5යි මූල 3යි. හරිද? ඊළඟට අහනවා ආරම්භයේදී මෝටර් රථය ට්‍රක් රථයට වඩා කොපමණ පිටුපසින් පවතීද? පටන් ගන්නකොට කාර් එක කොච්චරක් පිටිපස්සෙන්ද තිබුණේ? x. කීයද x? 75යි. x 75යි.
පසු කර යන මොහොතේ එක් එක් රථයේ ප්‍රවේග මොනවාද? ප්‍රවේග හොයන්නලු. එහෙනම් අපිට ආයෙ චලිත සමීකරණ දාන්න සිද්ධ වෙනවා. හරිනේ? ප්‍රවේගය හොයන්න. පසු කර යන මොහොතේ ප්‍රවේග හොයන්න අපි ට්‍රක් එකට සමීකරණ දාමු මේ පැත්තට. v සමානයි u ධන at v ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 4යි. පසු කර යන මොහොතේ ගත වුණු කාලය t0. හරිනේ? t0. t0 අපි හොයාගත්තා 5යි මූල 3යි. නම් මේක සුළු කරොත් v එන්නේ 20යි මූල 3යි ms ඍණ 1. මේ කාගේ ප්‍රවේගයේද? ට්‍රක් එකේ ප්‍රවේගය. vt ට්‍රක් එකේ ප්‍රවේගය. හරිද? ඊළඟට අපි කාර් එකට දාමු. v සමානයි u ධන at. කාර් එකේ ප්‍රවේගය vc ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 6යි. පසු කර යාමට ගත වන කාලය අභිබවා යාමට ගත වන කාලය t0. එනම් vc සමානයි 6යි t0 5යි මූල 3යි. එනම් vc සමානයි 30යි මූල 3යි ms ඍණ 1. පැහැදිලිද? මතකද මං කිව්වා ගාන පැහැදිලි කරනකොට දැන් මේ දෙන්න හරියටම මූණට මූණ හම්බුණාට පස්සේ කාර් එක ඉස්සර වෙන්නේ, ඒ කියන්නේ කාර් එක අභිබවා යන්නේ එයාගේ ප්‍රවේගය වැඩි නම්. හරිනේ? කාර් එකට ට්‍රක් එක අභිබවා යන්න පුළුවන් වෙන්නේ කාර් එකේ ප්‍රවේගය වැඩි නම්. ඒ දෙන මූණට මූණ හම්බ වෙනකොට දැන් පාරේ ඔහොම එකම රේඛාවේ පිහිටන වෙලාවේ කාර් එකේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන ට්‍රක් එකට වඩා. පැහැදිලි? එතකොට තමයි කාර් එක ඉස්සර වෙන්නේ. ඔන්න හැදුවේ හෝම්වර්ක් 10 6 වෙනි ගාන. හරිද? ගොඩක් අය මේක අමාරුයි කියලා දිනුණා. ඒකයි මේක තෝරගත්තේ. නමුත් දැන් බැලුවාම තේරෙනවනේ එච්චර අමාරු නෑ. ඊළඟට අපි යන්නේ හෝම්වර්ක් 10 7 වෙනි ගානට. මේ ගානත් ගොඩක් ළමයි අමාරුයි කියලා කියලා තිබුණා. හෝම්වර්ක් 10 7 වෙනි ගාන. මේකෙත් මෝටර රථ දෙකක් තියෙනවා. A හා B මෝටර රථ දෙකක් එකම මාර්ගයක එකම දිශාවට චලනය වේ. A හි වේගය පැයට කිලෝමීටර් 50යි. B හි වේගය පැයට කිලෝමීටර් 60යි. A ගමන් කිරීම අරඹා පැයකට පසු B ගමන් අරඹයි නම් අන්න ඒක හොඳට ඔලුවට ගන්න. හරි. අපි ඉස්සලම දත්ත ටික නිරූපණය කරගමු. මෙන්න මාර්ගය. මේ දෙන්නම චලනය ආරම්භ කරන්නේ එකම තැනින්. අපි දුමු A පටන් ගත්තා. කාලයේ බිඳුවෙන්. A ගේ ප්‍රවේගය දීලා තියෙනවා 50යි. පැයට කිලෝමීටර් 50යි. ඊළඟට අපි දුමු B පටන් ගත්තා. හැබැයි B පටන් ගන්නේ A සමගින් නෙමෙයි. මේකේ බොහොම පැහැදිලිවම කියනවා A හා B එකම මොහොතේ ගමන් ආරම්භ කරන්නේ නැහැ. හරිනේ? එකම මොහොතේ ගමන් ආරම්භ කරන්නේ නැහැ. A ගමන් ආරම්භා පැයකට පසු තමයි B ගමන් ආරම්භ කරන්නේ. පැයකට පසු. එහෙනම් B පටන් ගන්නේ කාලයේ බිඳුවෙන් නෙමෙයි කාලයේ පැය එකෙන්. හරිනේ? B පටන් ගන්නේ කාලයේ පැය එකෙන් බිඳුවෙන් නෙමෙයි පැයකට පසු. ඊළඟට B ගේ වේගය වැඩි 60යි. පැයට කිලෝමීටර් 60යි. හරිද? දැන් තව දෙයක් හොඳට අහගන්න. මේ ගානේ කොහෙවත් කියලා නැහැ A ගේ ත්වරණය B ගේ ත්වරණය එහෙම දත්ත දීලා නැහැ. A ගේ ත්වරණය ගැන කියලාත් නැහැ B ගේ ත්වරණය ගැන කියලාත් නැහැ. එහෙනම් අපි උපකල්පනය කරනවා Aටයි Bටයි ත්වරණ නැහැ. A චලනය වෙන්නේ 50ක ඒකාකාර වේගයෙන් B චලනය වෙන්නේ 60ක ඒකාකාර වේගයෙන්. ත්වරණය ගැන දත්ත දීලා නැති නිසා අපි උපකල්පනය කරනවා ත්වරණයක් නැහැ. හරිනේ? A පැයට කිලෝමීටර් 50ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. B පැයට කිලෝමීටර් 60ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරිද? දැන් අපි ටික වෙලාවකට පස්සේ බැලුවොත් A ඉස්සරහින් ඉඳීවි. Bට වඩා. A ඉස්සරහින් ඉඳීවි Bට වඩා. මොකද A මුලින් ගමන් ආරම්භ කරානේ. A තමයි මුලින් පටන් ගත්තේ. B පටන් ගන්න පැයකට පස්සේනේ. ඒ නිසා මුලින් A ඉස්සරහින් ඉඳීවි. ඒ වුණාට ඔයා හොඳට හිතන්න B ගේ ප්‍රවේගය වැඩි 60යි. A ගේ ප්‍රවේගය 50යි. ඒ නිසා වේගය වැඩි කෙනාට පුළුවන් වෙයි A පහු කරගෙන යන්න. වේගය වැඩි කෙනාට Bට පුළුවන් වෙයි A පහු කරගෙන යන්න. මොකද A ගේ වේගය අඩු නිසා. අපි හිතමු පහු කරන්නේ මෙන්න මේ හරියදි වගේ. මෙන්න මේ හරියදි වගේ තමයි පහු කරන්නේ. මේ තමයි B විසින්
A පසු කරන සීමාව. හරිනේ B විසින් A පසු කරන සීමාව. පහු කරන්න කලින් දෙන්න ළඟට එන්න එපයි. එක ළඟට මූණට මූණ. එහෙනම් මෙතනට එනකොට AB ඔහොම ඉන්නේ. මූණට මූණ ඉන්නේ. AB. හරිද? පහු කරන සීමාවට එනකොට AB හරියටම එකම රේඛාවේ ඉන්නේ. මෙතනට එනකොට A ගේ ප්‍රවේගය 50යි. ඉතින් B ගේ ප්‍රවේගය 60යි. කාගේද ප්‍රවේගය වැඩි? B ගේ. එහෙනම් කවුද ඉස්සර වෙන්නේ? B ඉස්සර වෙනවා. පැහැදිලිද කියන්නේ? මෙතන B ට ඒව පහු කරන්න හැකියාවක් තියේවි. මොකද B ගේ වේගය වැඩි නිසා. හැබැයි මුල් අවස්ථාවේ බැලුවොත් A ඉස්සරහින් ඉඳීවි. මොකද A ඉස්සලා ගමන ආරම්භ කරපු නිසා. B ගමන ආරම්භ කරේ පහුවෙන්. පැහැදිලිද? අපි හිතමු මෙතනට එනකොට A ට ගත වුණු කාලය T0 කියලා. A ට ගත වුණු කාලය මම ගන්නම් T0 මේ පසු කරන සීමාවට එන්න A ට ගත වුණු කාලය T0 කියලා ගත්තා. හරිද? එහෙනම් පසු කරන සීමාවට එන්න B ට ගත වෙන කාලය TB කීයද? හොඳට හිතන්න. මෙතනින් පටන් අරන් මෙතනට එන්න A ට ගත වුණු කාලය TA මම ගත්තා T0. T0 කියලා. එහෙනම් මෙතනින් පටන් අරන් පසු කරන සීමාවට එන්න B ට ගත වුණු කාලය TB කීයද? ඔයාට මතක නම් B පටන් ගත්තේ පැයකට පස්සේ. එහෙනම් B චලනය වෙලා තියෙන්නේ පැයක් අඩුවෙන්. පැයකට පස්සේනේ. එහෙනම් පැයක් අඩුවෙන්. එහෙනම් B ට ගත වුණු කාලය T0 ඍණ 1යි. T0 ඍණ 1යි. මෙතන ඒකක සලකලා තියෙන්නේ පැය වලින්. එහෙනම් මේක පැය T0 මේක T0 ඍණ 1යි. මේක T0 ඍණ 1යි පැය. T0 ඍණ 1යි පැය. පැහැදිලිද? මම මේ ගානෙවි SI ඒකක වලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මේ ගාන වේගය දීලා තින්නේ පැයට කිලෝමීටර්, කාලය දීලා තින්නේ පැය. ත්වරණයක් දීලා නැහැ. ඉතින් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ පැයට කිලෝමීටර් වලින් ගමු ප්‍රවේගය, පැය වලින් ගමු කාලය. මම SI ඒකක වලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙන්නම චලිතය ආරම්භ කරන්නේ එකම තැනින් හැබැයි එකම වෙලාවෙ නෙමෙයි. A පටන් අරන් පැයකට පස්සේ තමයි B පටන් ගන්න. A ට ගත වෙන කාලයට වඩා පැයක් අඩුයි B ට ගත වෙන කාලය. A ට ගත වෙන කාලයට වඩා පැයක් අඩුයි B ට ගත වෙන කාලය. හැබැයි ආරම්භක ස්ථානයේ ඉඳන් නැවත හමු වෙන ස්ථානයට ගත්තොත් දෙන්නගෙම විස්ථාපන සමානයි කියලා පේනවද? එහෙනම් මේ දෙන්නගෙම විස්ථාපනය සමානයි. S දෙන්නගෙම විස්ථාපනය සමානයි. කාලය A ට ගත වෙන කාලයට වඩා පැයක් අඩුවෙන් තමයි B ට ගත වෙන්නේ. හරිද? ත්වරණය ගැන දත්ත දීලා නැහැ. ඒ නිසා අපි හිතමු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. අපිට පුළුවන් A ට වෙනම B ට වෙනම චලිත සමීකරණ දාන්න. මම දාන්නම් S සමානයි ut ධන භාගයයි at වර්ග. A ට දැම්මොත් S විස්ථාපනය, u A ගේ ප්‍රවේගය 50යි, කාලය T0, ත්වරණයක් නැහැ. පැහැදිලිද? ත්වරණයක් නැහැ. මේ පදේ වැඩක් නැහැ. එහෙනම් S සමානයි 50යි T0. ඊළඟට අපි B ට දැම්මොත් S සමානයි ut ධන භාගයයි at වර්ග. විස්ථාපනය S, B ගෙත් විස්ථාපනය S, ආරම්භක ප්‍රවේගය 60යි, කාලය T0 ඍණ 1යි, ත්වරණයක් නැහැ. ඒ නිසා මේ පදේ වැඩක් නැහැ කොහොමත්. ඒක වැඩක් නැහැ. එහෙනම් S සමානයි 60 වාරයක් T0 ඍණ 1යි. මේ දෙන්නගෙම විස්ථාපන සමානයි. මේක අපි 1 කියලා ගත්තොත්, මේක 2 කියලා ගත්තොත් හොඳට බලන්න මේ A ට දාපු සමීකරණය S සමානයි ut ධන භාගයයි at වර්ග. හැබැයි A ට ත්වරණයක් නැහැ. ඒ නිසා S සමානයි ut ප්‍රවේගය ගුණ කිරීම කාලය. මේ B ට දාපු සමීකරණය S සමානයි ut ධන භාගයයි at වර්ග
ut ත්වරණයක් නැහැ. මේ b ගේ විස්ථාපනය. මේ දෙන්නගෙම විස්ථාපන සමානයි. එහෙනම් අපි 1යි 2යි සමාන කරමු. 1යි 2යි සමාන කරමු. 50යි t0 සමානයි 60 වාරයක් t0 ඍණ 1යි. මේකේ බිඳුව කැපිලා ගියා. සුළු කරන්න. 5යි t0 6යි t0 ඍණ 6යි මේක ඍණ 6 මේ පැත්තට ගන්න. ඍණ 6 5යි t0 එහා පැත්තට දාන්න. 6න් 5ක් ගියාම t0. එහෙනම් t0 කිය දෙන්නේ 6යි. පැය 6යි. අපි ඒකක ගත්තේ පැය වලින්. හරිනේ? එහෙනම් පසු කර යෑමට b ට ඒව පසු කර යෑමට කොච්චර කාලයක් ගත වෙනවද? පැය 6ක් ගත වෙනවා. t0 එන්නේ 6යි පැය වලින්. අපි කාලය ගත්තේ පැය වලින්. t0 පැය 6ක් කියන්නේ මෙන්න මෙතන ඉඳන් පසු කරන තැනට a ට ගත වෙනවා පැය 6ක්. b ට ගත වෙන්නේ පැය කීයද? b ට ගත වෙන්නේ පැය 5යි. හරිනේ? b ට ගත වෙන්නේ පැය 5යි. පැහැදිලිද කියන්නේ? අපි දැන් හොයාගෙන තියෙන්නේ t0 පැය 6යි. t0 පැය 6යි. එහෙනම් ආරම්භයේ ඉඳන් පසු කරන සීමාවට a ට ගත වුණු කාලය පැය 6යි. හැබැයි අහන්නේ මෙහෙම b ට a පසු කිරීමට කොපමණ කාලයක් ගත වේද? b ට a පසු කිරීමට කොපමණ කාලයක් ගත වේද? එතකොට b ට a පහු කරන්න ගත වෙන්නේ t0 ඍණ 1යි පැය 5යි. හරිනේ? b ට a පසු කිරීමට ගත වෙන්නේ පැය 5යි. b චලනය වෙන්නේ පැය 5යි. එහෙනම් b ට a පසු කිරීමට ගත වෙන කාලය පැය 5යි. ඊළඟට අහනවා හමුවන විට a සහ b ආරම්භක ලක්ෂ්‍යයේ සිට ගමන් කළ දුර කොපමණද? හමුවන විට මෙන්න මෙතනදී හමු වෙන්නේ මෙන්න මෙතනදී තමයි හමු වෙන්නේ. හමු වෙන විට ගමන් කළ දුර හොයන්න පුළුවන්. අපිට පළවෙනි සමීකරණයෙන් උත් හොයන්න පුළුවන්. අපි a ට දැම්ම s සමානයි ut ධන භාගයේ at වර්ග. ඇත්තට මේකේ ත්වරණය අදාළ නැහැ. ත්වරණයක් නැහැ. ඒ නිසා විස්ථාපනය u ප්‍රවේගය 50යි කාලය t0 t0 කාලය t0 මේ පළවෙනි සමීකරණේ. එතකොට 50යි t0 6යි. t0 6යි. හොඳට අහගන්න SI ඒකක වලට ගියේ නැහැ. ප්‍රවේගය ආදේශ කරේ පැයට කිලෝමීටර වලින්, කාලය ආදේශ කරේ පැය වලින්. හරිනේ? පැයට කිලෝමීටර සහ පැය. එහෙනම් 50 වැඩි කිරීම 6 300යි කිලෝමීටර. එහෙනම් පැය 5කින් තමයි B ඒව පසු කරගෙන යන්නේ. එතකොට ආරම්භක ස්ථානයේ ඉඳන් මේ දෙන්නම චලනය වුණු දුර නැත්නම් විස්ථාපනය කිලෝමීටර 300යි. හරිනේ? කිලෝමීටර 300යි. ඒ හැදුවේ හෝම්වර්ක් 10 7 වෙනි ගාන. හරි? ඊළඟට අපි යන්නේ හෝම්වර්ක් 11ට. හරිනේ? හෝම්වර්ක් 11ට 11 3 වෙනි ගාන. හෝම්වර්ක් 11 3 වෙනි ගාන. නිශ්චලතාවයෙන් ගමන් අරඹන දුම්රියක් ගමනේ පළමු මීටර 1500 3න් 1 ත්වරණයෙන්ද ඉන්පසු කිලෝමීටර් 15ක් ඒකාකාර ප්‍රවේගයෙන්ද අවසාන කොටස 4න් 1 ඒකාකාර මන්දනයෙන්ද චලිත වී ඊළඟ දුම්රිය පොළේදී නැවත නිසල වේ. ගමනට ගත වූ මුළු කාලය මන්දනයෙන් ගමන් කළ දුර. රයිට් අපි බලමු මුලින්ම මේ දත්ත ටික සටහනක අඳින්න. හරිනේ? මේ හදන්නේ හෝම්වර්ක් 11 3 වෙනි ගාන දීපු දත්ත ටික සටහනක අඳින්න. අපි මෙන්න මෙතනින් තමයි දුම්රිය ගමන් ආරම්භ කරන්නේ. නිසලතාවයෙන් ආරම්භක ප්‍රවේගයේ බිඳුව. එයා මීටර 1500ක් චලනය වෙනවා. මීටර 1500ක්. ඒ 1500 චලනය වෙන්නේ ත්වරණයෙන්. ත්වරණය දීලා තිනවා. ත්වරණය අපි ඊතල දෙකක් දාමු. ත්වරණය දීලා තිනවා 3න් 1යි. එතකොට පළවෙනි කොටස ත්වරණයෙන් එන්නේ 3න් 1යි. එතකොට මේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් වුණාට මෙන්න මෙතනට එනකොට යම්කිසි ප්‍රවේගයක් තියෙන්න ඕන. හරිනේ? ත්වරණය වෙලා ප්‍රවේගය වැඩි වෙලා තියෙන්න ඕන. ඊළඟට කියනවා කිලෝමීටර් 15ක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන. කිලෝමීටර් 15ක්. කිලෝමීටර් 15ක් කියන්නේ මීටර් 15000ක්. මීටර් 15000ක්. මං මීටර් වලින් ගන්නේ SI ඒකක වලින්. මීටර් 15000ක් චලනය වෙලා තියෙන ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් මෙතනට එනකොට දුම්රියේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ත්වරණය බිඳුවයි. මේ කොටසේ ත්වරණය බිඳුවයි. ඒකාකාර ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා අවසාන කොටස 4න් 1ක ඒකාකාර මන්දනයලු. අපි මේ ටික තමයි අන්තිම ටික. අවසාන කොටස. අවසාන කොටස 4න් 1ක
ඒකාකාර මන්දනයලු. මම මන්දනය ගන්නම් A' එන්නේ 4න් 1යි. හැබැයි අපි ලකුණු කරන්නේ ත්වරණය. මන්දනය 4න් 1යි නම් ත්වරණය ඍණ 4න් 1යි. පැහැදිලිද? එහෙනම් අවසන් ප්‍රවේගය බිඳුවයි. මෙතෙන්දී අපි ප්‍රවේගය බිඳුවට එනවා. නිසල වෙනවා. අවසානයේ නිසල වෙනවා. ඔන්න මම ආයෙත් මුලින් නම් කියනවා. නිසලතාවයෙන් ගමන් ආරම්භ කරන්නේ මීටර 1500ක් ත්වරණය වෙනවා. මීටර 1500ක් ත්වරණය 3න් 1යි. ତර ප්‍රවේගය යම්කිසි අගයකට වැඩි වෙනවා. කිලෝමීටර් 15ක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ත්වරණය බිඳුවයි. කිලෝමීටර් 15ක් කියන්නේ මීටර 15000ක්. හරිනේ? ත්වරණය බිඳුවයි නම් ඒකාකාර ප්‍රවේගයෙන් නම් මෙතන ප්‍රවේගය v, මෙතනට එනකොටත් ප්‍රවේගය v, වෙනස් වෙන්නේ නැහැ ප්‍රවේගය. අවසාන කොටස මන්දනයක්. සාමාන්‍යයෙන් අපි ලකුණු කරන්නේ ත්වරණය. මන්දනය 4න් 1යි නම් ත්වරණය ඍණ 4න් 1ක් වෙන්න ඕන. හරිනේ? ත්වරණය ඍණ 4න් 1ක් වෙන්න ඕන. අවසානයේ යා නිසල වෙනවා. අවසන් ප්‍රවේගය බිඳුව. පැහැදිලිද? ඔන්න ඔය දත්ත ටික දීලා තිනවා. මුලින්ම අහනවා ගමනට ගත වූ මුළු කාලය. මෙහෙම හිතන්න. ත්වරණය වුණු කාලය අපි දමු t1. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය t2. මන්දනය වුණු කාලය අපි දමු t3. ත්වරණය වුණු කාලය t1. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය t2. මන්දනය වුණු කාලය t3. එහෙනම් ගමනට ගත වූ මුළු කාලය t0 නම් t0 සමානයි t1 ධන t2 ධන t3. පැහැදිලිද? ත්වරණය වුණු කාලයයි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණු කාලයයි මන්දනය වුණු කාලයයි එකතු කරාම තමයි ගමනට ගත වූ මුළු කාලය. එහෙනම් අපි වෙන වෙනම හොයාගමු. t1 හොයන්න මේ තියෙන දත්ත දිහා බලන්න. මේ චලිතයට එකපාරට සමීකරණ දාන්න බෑ. මොකද මේ කොටස ත්වරණයක්, මේ කොටස ඒකාකාර ප්‍රවේගයක්, මේ කොටස මන්දනයක්. එහෙනම් එක එක කොටසට අදාළව වෙන වෙනම සමීකරණ දාන්න ඕන. මම මේක චලිතයේ කොටස් කීපයකට කඩා ගන්නම්. AB ත්වරණය වන කොටස. BC ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන කොටස. CD මන්දනය වන කොටස. හරි? කොටස් කීපයකට කැඩුවා. AB ත්වරණය වන කොටස, BC ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන කොටස, CD මන්දනය වෙන කොටස. කොටසින් කොටසට වෙන වෙනම සමීකරණ දාන්න. A ඉඳන් B ට අපිට පුළුවන් වෙනම සමීකරණ දාන්න. ත්වරණය වෙනවා. B ඉඳන් C ට වෙනම සමීකරණ දාන්න. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. C ඉඳන් D ට වෙනම සමීකරණ දාන්න. මන්දනය වෙනවා. හරිනේ? මුලින් අපි AB ට දාමු. මට ඕන කාලය හොයාගන්න. දීපු දත්ත දිහා බලන්න. විස්ථාපනය දීලා තිනවා. ත්වරණය දීලා තිනවා. ආරම්භක ප්‍රවේගය දන්නවා. කාලය හොයන්න ඕන. A සිට B ට දාන්නේ A සිට B දක්වා S සමානයි ut ධන භාගයයි at වර්ග. විස්ථාපනය 1500. ආරම්භක ප්‍රවේගය බිඳුව. බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි. හරිනේ? ත්වරණය 3න් 1යි. ත්වරණය 3න් 1යි. කාලය t1. t1 වර්ග. මෙතන 6න් 1යි. මේ පැත්තට ගන්න. 1500 වැඩි කිරීම 6 t1 වර්ග. හරිද? 1500 වැඩි කිරීම 6 t1 වර්ග. එතකොට t1 වර්ග සමානයි 1500 6ක් 9000යි. 9000යි. මේක සුළු කරන්න. t1 ඉන්නේ වර්ගමූල 9000යි. වර්ගමූල 9000යි. 9000 කියන්නේ 900 වැඩි කිරීම 10යි. 900 වර්ගමූලය 30යි. එතකොට ඇතුළේ ඉතුරු වෙනවා 10ක්. එහෙනම් t1 හොයාගත්තා 30යි මූල 10යි. පැහැදිලිද? t1 30යි මූල 10යි. අන්න ඒක මෙතනට ආදේශ කරන්න. t1 30යි මූල 10යි. A ඉනම් B ට චලිත සමීකරණයක් දාලා කාලය හොයාගන්න පුළුවන් 30යි මූල 10යි. හරිද? ඊළඟට B ඉනම් C ට සමීකරණ දාලා අපිට පුළුවන් T2 හොයන්න. හැබැයි ඊට කලින් ඔයාට සිද්ධ වෙනවා B වල ප්‍රවේගය හොයාගන්න. B ඉනම් C ට සමීකරණ දාලා කාලය හොයන්න කලින් B වල ප්‍රවේගය හොයාගන්න වෙනවා. ඒ නිසා B සිට C ට සමීකරණ දාන්න කලින් නැවත වතාවක්
A සිට B ට සමීකරණ දාලා V හොයාගන්න ඕන. V හොයාගත්තට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න පුළුවන්. හරිද? එහෙනම් නැවත වතාවක් A සිට B ට සමීකරණ දාන්න. A සිට B ට V සමානයි U ධන AT. V හොයන්න ඕන U බිඳුවයි ත්වරණය 3න් 1යි. A ඉනම් B ට චලනය වුණු කාලය T1 හොයාගත්තා 30යි මූල 10යි. මේක සුළු කරන්න V එන්නේ 10යි මූල 10යි. ms ඍණ 1. ආන්න දැන් අපි මෙතන ප්‍රවේගය දන්නවා 10යි මූල 10යි ms ඍණ 1. මේ මීටර 15000 චලනය වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් මෙතන ප්‍රවේගයත් 10යි මූල 10යි. මෙතනට එනකොට ප්‍රවේගයත් කීයද? 10යි මූල 10යි. ප්‍රවේගය ඒකාකාරයි. හරිද? දැන් අපි B වල ප්‍රවේගය දන්නවා. ඒ නිසා අපට පුළුවන් B සිට C ට සමීකරණ දාලා T2 හොයාගන්න. දැන් අපි B සිට C ට සමීකරණ දාමු. B සිට C දක්වා අපට පුළුවන් S සමානයි UT ධන භාගයයි AT වර්ග දාන්න. ත්වරණයක් නැහැ කොහොමත්. ත්වරණයක් නැහැ ඒකාකාර ප්‍රවේගයෙන්. මේක ඇල බිඳුවයි. ත්වරණයක් නැහැ. S මීටර 15000යි. ප්‍රවේගය 10යි මූල 10යි. කාලය T2. මේක සුළු කරන්න. 10න් බෙදන්න. එහෙනම් T2 එන්නේ 1500 බෙදීම මූල 10යි. මේක අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. 150යි වැඩි කිරීම 10යි බෙදීම මූල 10යි. බලන්න සුළු කරන හැටි 150යි 10 ලියන්න පුළුවන් මූල 10 ගුණ කිරීම මූල 10 කියලා. 10. යට තියෙන්නේ මූල 10. හරිද? 150යි මෙතන 10 10 ලියනවා මූල 10 ගුණ කිරීම මූල 10 කියලා. එතකොට අපිට මූල 10ක් කපන්න පුළුවන්. මූල 10ක් කැපිලා මම උත්තරේ උඩින් ලියන්නම්. T2 එන්නේ 150යි මූල 10යි. 150යි මූල 10යි. ඔන්න අපි T2 හොයාගත්තා. ඒක මෙතනට ආදේශ කරන්න. 150යි මූල 10යි. හරිනේ? T1 30යි මූල 10යි. T2 150යි මූල 10යි. තව T3 හොයාගන්න ඕන. T3 කියන්නේ මන්දනය වෙන කාලය. C ඉඳන් D ට සමීකරණ දාන්න ඕන. හරිනේ? C සිට D දක්වා සමීකරණ දැම්මොත් C ඉඳන් D ට අපි සමීකරණ දැම්මොත් මම තෝරගන්න සමීකරණය කාලය හොයන්න ඕන. V සමානයි U ධන AT. V සමානයි U ධන AT. අවසන් ප්‍රවේගය D වලදී බිඳුවයි. නිසල වෙනවා. ආරම්භක ප්‍රවේගය 10යි මූල 10යි. C වල ආරම්භක ප්‍රවේගය 10යි මූල 10යි. ත්වරණය ඍණ 4න් 1යි. මන්දනයක් තියෙන්නේ. ඒ නිසා ත්වරණය ආදේශ කරන්න ඕන. ත්වරණය ඍණ 4න් 1යි. කාලය T3. කාලය T3. මේ ඍණ පදේ මේ පැත්තට ගන්න. තර 4න් 1යි T3 10යි මූල 10යි. T3 එනවා අපට 4න් 1 මේ පැත්තට ගුණ කරන්න 40යි මූල 10යි. ඔන්න T3. හරිනේ? 40යි මූල 10යි. පැහැදිලිද? එහෙනම් අපිට දැන් T3 ආදේශ කරන්න පුළුවන් 40යි මූල 10යි. මෙතනට එකතු වෙනවා T3 40යි මූල 10යි. 40යි මූල 10යි. පැහැදිලිද? T3 එන්නේ 40යි මූල 10යි. සුළු කරන්න මුළු කාලය T0 එන්නේ 30යි මූල 10යි 150යි මූල 10යි 40යි මූල 10යි. පැහැදිලිද? 220යි මූල 10යි තප්පර. 220යි මූල 10යි තප්පර කියලා ඉන්නේ. ඊළඟට අහනවා මන්දණයෙන් ගමන් කළ දුර. රයිට්. මම ඒක මෙතනම හදන්නම්. අපිට පුළුවන් කෙලින්ම චලිත සමීකරණයක් දාන්න C සිට D දක්වා V වර්ග සමානයි U වර්ග ධන 2යි S. අවසන් ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය 10යි මූල 10යි. මේකේ වර්ගය ත්වරණය ඍණ 4න් 1යි. ඍණ 4න් 1යි. විස්ථාපනය ඔන්න ඔය මන්දනය වෙන ප්‍රමාණය තමයි S කියලා ගත්තේ. මන්දනයෙන් ගමන් කරන දුර තමයි මම S කියලා ගත්තේ. එහෙනම් මෙතන S කියලා ගත්තේ මන්දනයෙන් ගමන් කළ දුර.
මේ පදේ ඍණයි. මේ පැත්තට ගන්න දෙකෙන් බෙදලා මේ පැත්තට ගන්න. එතකොට භාගයයි s මේක සුළු කරාම 1000යි. 10 වර්ග 100යි මූල 10 වර්ග කරාම 10යි 1000යි. එහෙනම් s එන්නේ 2000යි. 2000 මීටර. එහෙනම් මන්දනෙන් ගමන් කළ දුර කීයද? 2000යි. හරිද? එතකොට අපි ත්වරණය වෙන කොටසට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන කොටසට මන්දනය වෙන කොටසට වෙන වෙනම සමීකරණ දාලා T1 T2 T3 හොයාගත්තා. ඒ තුනේ එකතුව තමයි ගමනට ගතවන මුළු කාලය. අන්තිමට ඇහුවා මන්දනයෙන් ගමන් කරන දුර. ඒ කොටසට නැවත වෙනම සමීකරණයක් දාලා අපි හොයාගත්තා මන්දනයෙන් ගමන් කරන දුර. පැහැදිලිද ගාන? අමාරු නැහැ. හැබැයි මතක තියාගන්න මේ ගානේ කොටස් තුනක් තියෙනවා. එකිනෙකට වෙනස් චලිත ස්වභාවයන් තියෙනවා. පළවෙනි කොටසේ ත්වරණයක් තියෙනවා. මැද කොටසේ ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. අන්තිම කොටසේ මන්දනයක් තියෙනවා. එතකොට මේ කොටස් තුනේ චලිතය එකිනෙකට වෙනස් නිසා සමීකරණ දානකොට ඒ කොටස් වලට වෙන වෙනම සමීකරණ දාන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? චලනය වෙනකොට චලිත ස්වභාවය එකිනෙකට වෙනස් වෙනකොට අපි ඊට අදාළව වෙන වෙනම සමීකරණ භාවිතා කරන්න ඕනේ. අපිට බෑ A ඉඳන් D ට එකපාරට සමීකරණ දාන්න. A ඉඳන් D ට දාන්න බෑ. මොකද A ඉඳන් D ට චලිත ස්වභාවය අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙනවා. A ඉඳන් B ට පුළුවන් ඒකාකාර ත්වරණයක්. B ඉඳන් C ට පුළුවන් ඒකාකාර ප්‍රවේගයක්. C ඉඳන් D ට පුළුවන් ඒකාකාර මන්දනයක්. චලිත ස්වභාවය වෙනස් වෙනවා නම් එක් එක් කොටසට අදාළව වෙන වෙනම සමීකරණ භාවිතා කරන්න ඕනේ. පැහැදිලිද ගාන? ඒ හැදුවේ හෝම්වර්ක් 11 3 වෙනි ගාන. ඊළඟට ගොඩක් අය කියලා දෙනවා හෝම්වර්ක් 11 4 වෙනි ගාන හදන්න කියලා. ඇත්තට මම 4 වෙනි ගාන දැන් හදන්නේ නැහැ. ඕගොල්ලෝ නැවත උත්සාහ කරන්න. 4 වෙනි ගාන හොඳ ගානක්. 11 4 තනියම උත්සාහ කරලා බලන්න ඔයාලට ඒක හදාගන්න පුළුවන්ද කියලා. පස්සේ දවසක් කියලා දෙන්නම්. හරිද? අපි ඊළඟට යන්නේ හෝම්වර්ක් 11 10 වෙනි ගානට. 10 වෙනි ගාන ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් නිරීක්ෂණය කරන ශිෂ්‍යයෙකු වස්තුව තප්පර 5කදී මීටර 400ක් ගමන් කරන බවද ඊළඟ තප්පර 5දී මීටර 600ක් ගමන් කරන බවද දකි. වස්තුව නිසලතාවයෙන් ගමන් ආරම්භයි. නිරීක්ෂකයා වස්තුව දකින විට ගත වී ඇති කාලයත් ඒ විට වස්තුවේ විස්ථාපනයත් සොයන. අපි මුලින්ම පොඩි සටහනක් අනිමු දත්ත ටික ලකුණු කරලා. හරි? ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුවක් තියෙනවා. අපිට මේ කාලය බිඳුවෙන් පටන් ගත්තා ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ගමන ආරම්භ කරන්නේ නිසලතාවයෙන් කියලා කියලා තියෙනවා. හරිද? ගමන ආරම්භ කරන්නේ නිසලතාවයෙන්ලු. ඊළඟට කියනවා ශිෂ්‍යයෙක් මේක නිරීක්ෂණය කරනවලු. හරිද? නිරීක්ෂණය කරනකොට ඒ ශිෂ්‍යයා දකිනවා තප්පර 5කදී මීටර 400ක් යනවා. ඊළඟ තප්පර 5දී මීටර 600ක් යනවා. අහන්නේ නිරීක්ෂකයා ඒ කියන්නේ ශිෂ්‍යයා වස්තුව දකිනකොට ගත වුණු කාලයයි එතකොට විස්ථාපනයයි. ඒ කියන්නේ ශිෂ්‍යයා නිරීක්ෂණය කරලා තියෙන්නේ ආරම්භයේ සිට නෙමෙයි. අපි තුමු ශිෂ්‍යයා නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ වගේ තැනකදී. ඒක මං ඇහැක් ඇඳලා පෙන්නන්නම්. ඔන්න මං ඇඳා ඇහැක්. මෙතෙන්දි තමයි ශිෂ්‍යයා නිරීක්ෂණය කරන්නේ. එතකොට ශිෂ්‍යයා නිරීක්ෂණය කරනකොට කොච්චර වෙලාව ගත වෙලාද කියලා අපි දන්නේ නැහැ. මං ගන්නම් T0. ඒ වගේම ශිෂ්‍යයා නිරීක්ෂණය කරනකොට කොච්චර දුරක් මෙයා ඇවිල්ලාද කියලා අපි දන්නේ නැහැ. ඒක අපි ගන්නු S0. හරිද? ආරම්භක ප්‍රවේගය බිඳුවයි නිසලතාවයෙන් පටන් ගන්නෙ. කාලයත් මම බිඳුවෙන් පටන් ගත්තා. ශිෂ්‍යයා මේක දකිනකොට නිරීක්ෂණය කරනකොට කොච්චර කාලයක් ගත වෙලාද කියලා දන්නේ නැහැ. මං කාලය ගත්තා T0. කොච්චර දුරක් ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. මම විස්ථාපනය ගත්තා S0. හරිද? ඊළඟට කියනවා ශිෂ්‍යයා දකිනවලු ඊළඟ තප්පර 5දී මීටර 400ක් ගමන් කරනවා. ඊළඟ තප්පර 5. ඔන්න දැන් කාලය T0 ධන 5යි තප්පර 5ක් ගියා. මේ තප්පර 5දී විස්ථාපනය මීටර 400යි. මේ තප්පර 5දී. ඊළඟ තප්පර 5. ඊළඟ තප්පර 5. එතකොට කාලය T0 ධන 10ක් වෙන්න ඕන. තව තප්පර 5ක් ගියානේ. T0 ධන 10ක් වෙන්න ඕන. ඊළඟ තප්පර 5 විස්ථාපනය දීලා තිනවා මීටර් 600ක්ලු. ඉස්සලම දත් ටික තේරෙනවද බලන්න? නිසලතාවයෙන් ගමන් ආරම්භ කරලා ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනවලු. හැබැයි ත්වරණය කීයද කියලා දීලා නැහැ. ශිෂ්‍යයෙක් මේක දකිනවලු. ශිෂ්‍යයා මේක දැකලා
පළවෙනි තප්පර පහේදී මීටර 400ක් යනවලු. ඊළඟ තප්පර පහේදී මීටර 600ක් යනවා. ශිෂ්‍යයා මේක දැක්කට පස්සේ. හැබැයි ශිෂ්‍යයා මේක දකිනකොට කොච්චර කාලයක් ගියාද කියලා දන්නෙත් නැහැ. කොච්චර දුරක් ආවද කියලා දන්නෙත් නැහැ. පැහැදිලිද? හැබැයි දිගටම වස්තුව චලනය වෙන්නේ ඒකාකාර ත්වරණයෙන්. දිගටම වස්තුව චලනය වෙන්නේ ඒකාකාර ත්වරණයෙන්. පැහැදිලිද? දැන් ආරම්භයේ මං A කියලා ගන්නවා. ශිෂ්‍යයා දකිනකොට B කියලා ගන්නවා. ශිෂ්‍යයා දැකපු පළවෙනි තප්පර පහ ගියාම C කියලා ගන්නවා. තව තප්පර පහක් ගියාම D කියලා ගන්නවා. මං අකුරු දාපු විදිය පැහැදිලිද? ආරම්භයේ A, ශිෂ්‍යයා දකින්නේ B වලදී, තප්පර පහක් ගියාම C වල, තව තප්පර පහක් ගියාම D වල. හරිනේ? දත්ත ටික පැහැදිලිද? මම දැන් සමීකරණ භාවිතා කරන්න හදන්නේ. හොඳට අහගන්න. මම මුලින්ම දාන්නේ A සිට B දක්වා. A සිට B දක්වා. මම දාන සමීකරණය S සමානයි ut ධන භාගයයි at වර්ග. A නම් Bට S not ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් ut බිඳුවයි භාගයයි. ත්වරණය දන්නේ නැහැ. කාලය t not වර්ග. එහෙනම් ඔන්න S not එන්නේ භාගයයි A t not වර්ග. මම මේක සමීකරණ අංක 1 කියලා ගන්නවා. හරිනේ? ඊළඟට මම සමීකරණ දානවා A සිට C ට. A සිට C දක්වා. A සිට C දක්වා. හරිනේ? මේකමයි දාන්නේ S සමානයි ut ධන භාගයයි at වර්ග. A වල ඉඳන් C වලට ගියොත් විස්ථාපනය S not ධන 400යි. S not ධන 400යි. හරිනේ? විස්ථාපනය S not ධන 400යි. ආරම්භක ප්‍රවේගය A වල බිඳුවයි ut බිඳුවයි. ආරම්භක ප්‍රවේගය A වල බිඳුවයි ut බිඳුවයි භාගයයි. ත්වරණය ඒකාකාරයි. කාලය මෙතනට එනකොට t not ධන 5යි. t not ධන 5යි. එහෙනම් S not ධන 400 සමානයි භාගයයි A t not ධන 5යි වර්ග. පැහැදිලිද? t not ධන 5යි වර්ග. තේරෙනවද ඒක? මම මේක ගන්නම් සමීකරණ අංක 2. සමීකරණ අංක 2. හරිද? දැන් මම සමීකරණ දාන්නේ A සිට D ට. A සිට D ට මං ඉඩමදි නිසා මේක මකන්නම්. හරිද? මේ පැත්ත මකන්නම් A සිට D ට. හොඳට බලා ගන්න. A සිට D දක්වා. A ඉඳන් D ට යනකොට මෙන්න දාන සමීකරණය S සමානයි ut ධන භාගයයි at වර්ග. S A ඉඳන් D ට S not ධන 400යි 600යි 1000යි. S not ධන 1000යි. ආරම්භක ප්‍රවේගය A වල බිඳුවයි ut බිඳුවයි භාගයයි ත්වරණය කාලය t not ධන 10යි. t not ධන 10යි මේකේ වර්ග. එතකොට අපිට ලියන්න පුළුවන් S not ධන 1000 සමානයි භාගයයි A t not ධන 10 වර්ගය. හරිනේ? t not ධන 10 වර්ගය. මේක අපි සමීකරණ අංක 3 කියලා ගමු. ඔන්න අපි සමීකරණ 3ක් ගත්තා. A සිට B ට දාලා එකක් ගත්තා. A සිට C ට දාලා තව එකක් ගත්තා. අංක 2. A සිට D ට දාලා මුළු චලිතයට සමීකරණයක් ගත්තා 3. දැන් මේ ගානේ A ඉඳන් B ට, A ඉඳන් C ට, A ඉඳන් D ට එකවර සමීකරණ භාවිතා කරන්න පුළුවන්. මේ ගානේ අපිට එකවර සමීකරණ භාවිතා කරන්න පුළුවන්. හේතුව මේ වස්තුවේ චලිත ස්වභාවය ඒකාකාර ත්වරණයෙන් චලනය වීම. මේ ටික යන්නේ සිම්පල් A ත්වරණයෙන්, මේ ටික යන්නේ සිම්පල් A ත්වරණයෙන්, අන්තිම කොටස යන්නේ සිම්පල් A ත්වරණයෙන්. වස්තුවේ ත්වරණය දිගටම සමානයි. ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනවා නම් අපිට AB ට වෙනම දාන්නත් පුළුවන්, AD ට එකපාරට දාන්නත් පුළුවන්. පැහැදිලිද කියන්නේ? කොටස් වලට වෙන වෙනම දාන්නත් පුළුවන්, සම්පූර්ණ චලිතයට එකපාරට දාන්නත් පුළුවන්. හේතුව වස්තුව ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන නිසා. පැහැදිලිද? දැන් අපි සමීකරණ විසඳමු. මෙන්න අපි ලබාගෙනපු සමීකරණ 3. මම මුලින්ම කරන්නේ තුන්වෙනි එකෙන් දෙවෙනි එක අඩු කරන්න. හොඳට බලාගෙන ඉන්න. 3 ඍණ 2. තුන්වෙනි එකෙන් දෙවෙනි එක.
වම් පැත්තේ S නෝට් ධන 1000යි. S නෝට් ධන 1000යි. මේකෙන් අඩු වෙනවා S නෝට් ධන 400ක්. S නෝට් ධන 400ක්. පැහැදිලිද? ඒ වම් පැත්ත සමානයි දකුණු පැත්තේ භාගයයි A T නෝට් ධන 10 වර්ග. ඒකෙන් අඩු වෙනවා භාගයයි A T නෝට් ධන 5 වර්ග. පැහැදිලිද බලන්න? තුන්වෙනි සමීකරණේ වම් පැත්තෙන් දෙවෙනි සමීකරණේ වම් පැත්ත අඩු කරා. සමානයි මෙතනට ආවේ ඊළඟ පෙළින් ලිව්වේ තුන්වෙනි සමීකරණේ දකුණු පැත්තෙන් දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත අඩු කරා. මේක අඩු කරනකොට S නෝට් කැපිලා 1000න් 400ක් අඩු වුණාම 600යි. මේකේ පොදු පද භාගයයි A පොදුයි. භාගයයි A පොදු පද විදිහට එළියට ගත්තොත් අපිට එන්නේ T නෝට් ධන 10 වර්ග ඍණ T නෝට් ධන 5 වර්ග කියලා එන්නේ. හරිද? දැන් මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරය. මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරය. පැහැදිලි? අපි එහෙනම් මේක සුළු කරමු. මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය සාධක කඩන්න. මේ වරහන් සුළු කරන්න එපා වර්ග කළා. සාධක කඩන්න වර්ග දෙකක අන්තරය. එතකොට එන්නේ 600 භාගයයි A T නෝට් ධන 10 ඍණ T නෝට් ධන 5 වාරයක් T නෝට් ධන 10 ධන T නෝට් ධන 5. ඔන්න සාධක කැඩුවා වර්ග දෙකක අන්තරය. හරිද? දැන් මේක සුළු කරමු. දැන් ආයි ඉඩමදි. ඉඩමදි නිසා මම මේ පැත්තම කරන්නම්. හරිද? ඉඩමදි නිසා මම මේ පැත්තම කරන්නම්. ආයි සුළු කරමු. 600 භාගයයි A මෙතන සාධක කඩලා සුළු කරාම T නෝට් ධන 10න් T නෝට් ධන 5ක් අඩු කරාම එන්නේ 5යි. මෙතන ඉන්නේ 5යි. ඊළඟ වරහන සුළු කරාම එන්නේ T නෝට් ධන 10 ධන T නෝට් ධන 5. එතකොට එන්නේ 2යි T නෝට් ධන 15යි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට එන්නේ 3ෙන් 2 අඩු කරාම 3ෙන් 2. පැහැදිලි? අපිට දැන් පුළුවන් 2ෙන් 1 අඩු කරන්න. 2ෙන් 1. මම ඒකත් ලියන්නම් මෙතනින්. ඊළඟට අපි කරන්නේ 2ෙන් 1 අඩු කිරීම. ඔන්න බලන්න දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක අඩු කරන්න හදන්නේ. දෙවෙනි එකේ වම් පැත්තේ තිබුණේ S නෝට් ධන 400. පළවෙනි එකේ වම් පැත්තේ තිබුණේ S නෝට් විතරයි. දෙවෙනි එකේ දකුණු පැත්තේ භාගයයි A T නෝට් ධන 5 වර්ග. පළවෙනි එකේ දකුණු පැත්තේ භාගයයි A T නෝට් වර්ග. මේ දෙක අඩු කරාම 400යි. භාගයයි A පොදු පදය ගත්තොත් T නෝට් ධන 5 වර්ග ඍණ T නෝට් වර්ග. නැවත වර්ග දෙකක අන්තරය සාධක කඩන්න. 400 සමානයි භාගයයි A මේකේ වර්ග දෙකක අන්තරය සාධක කඩන්න. T නෝට් ධන 5 ඍණ T නෝට් ඊළඟ සාධකය T නෝට් ධන 5 ධන T නෝට්. ඔන්න සාධක කැඩුවා. 2යි 1යි අඩු කරලා සාධක කැඩුවා. හරිනේ? සුළු කරගෙන යන්න. 400 භාගයයි A පළවෙනි සාධකයෙන් එන්නේ T නෝට් කැපිලා ගිහිල්ලා 5. ඊළඟ සාධකයෙන් එන්නේ 2යි T නෝට් ධන 5. පැහැදිලිද? මේ සමීකරණය ආවේ 3 ඍණ 2ෙන්. මේක ආවේ 3 ඍණ 2ෙන් මම මේක ගන්නම් x. මේක ආවේ 2 ඍණ 1ෙන්. හරිනේ? 2 ඍණ 1ෙන්. right. මම මේක ගන්නම් y. මේක ගත්ත y. ඔන්න xy කියලා සමීකරණ දෙකක් තියෙනවා. හරිද? මුලින් අපි A සිට B ට දාලා පළවෙනි සමීකරණය ගත්තා. A සිට C ට දාලා දෙවෙනි එක ගත්තා. A සිට D ට දාලා තුන්වෙනි සමීකරණය ගත්තා.
සමීකරණ 3ක් අරගෙන 3න් 2 අඩු කරා. 3න් 2 අඩු කරලා මේක ගත්තා. 2න් 1 අඩු කරා. 2න් 1 අඩු කරලා මේක ගත්තා. පැහැදිලිද? සමීකරණ සුළු කරන්න තියෙන්නේ. දැන් අපි xy බෙදමු. හරිනේ? xy බෙදමු. හොඳට බලන්න. x බෙදීම y. x බෙදීම y. x වල වම් පැත්තේ 600යි. y වල වම් පැත්තේ 400යි. x වල දකුණු පැත්තේ භාගයයි a වාරයක්. 5 වැඩි කිරීම 2t නෝට් ධන 15යි. y වල දකුණු පැත්තේ භාගයයි a 5 වැඩි කිරීම 2t නෝට් ධන 5යි. 600 බෙදීම 400. මේ පැත්ත 100ෙන් බෙදුවා මෙන්නේ 6 බෙදීම 4 සමානයි. භාගයයි a කැපිලා යනවා. 5 කැපිලා යනවා. උඩට එන්නේ 2t නෝට් ධන 15. යටට එන්නේ 2t නෝට් ධන 5. හරිද? සුළු කරාම 6 4ෙන් බෙදන්න. 1.5යි. 1.5යි. උඩට එන්නේ 2t නෝට් ධන 15යි. යටට එන්නේ 2t නෝට් ධන 5යි. හරහට සුළු කරන්න. හරහට ගුණ කරන්න. 1.5 වාරයක් 2t නෝට් ධන 5 සමානයි 2t නෝට් ධන 15. මේක සුළු කරාම වරහන් සුළු කරන්න. 3t නෝට් ධන 7.5 2t නෝට් ධන 15. 2t නෝට් වම් පැත්තට ගන්න. 3ෙන් 2ක් ගියාම t නෝට් 7.5 එහා පැත්තට දාන්න. 15න් 7.5ක් ගියාම ඉතුරු වෙන්නේ 7.5යි. ඔන්න t නෝට් හොයාගත්තා. t නෝට් වලට උත්තරේනේ 7.5යි. ඒ කියන්නේ ශිෂ්‍යයා මේ වස්තුව දකිනකොට b වල හරි දකිනකොට වස්තුව චලනය වුණු කාලය තප්පර 7.5යි. ශිෂ්‍යයා මේක දකිනකොට ආරම්භයේ සිට නිරීක්ෂණය කරන ස්ථානය දක්වා චලනය වුණු කාලය තප්පර 7.5යි. හරි? දැන් අපි t නෝට් හොයාගෙන ඉවරයි. ඊළඟට අහනවා s නෝට් කීයද? ඒ කියන්නේ නිරීක්ෂකයා මේක දකිනකොට වස්තුව කොච්චර චලනය වෙලාද? චලනය වුණු දුර අහනෝනේ. නිරීක්ෂකයා වස්තුව දකින විට ගත වී ඇති කාලයත් එවිට වස්තුවේ විස්ථාපනයත් සොයන්න. අපි දැන් කාලය හොයාගෙන ඉවරයි. ඊළඟට විස්ථාපනය හොයන්න වෙනවා. හොඳට බලන්න. පළවෙනි සමීකරණය ආවේ s නෝට් සමානයි භාගයයි a t නෝට් වර්ග. දෙවෙනි සමීකරණය ආවේ මේ පළවෙනි එක. දෙවෙනි එක ආවේ s නෝට් ධන 400 සමානයි භාගයයි a t නෝට් ධන 5 වර්ග. ඔන්න විදිහට අපිට සමීකරණ ආවේ. දැන් අපිට මේකෙන් s නෝට් තමයි හොයන්න ඕනේ. ත්වරණය අහලා නෑ ගානේ. ඒතර ත්වරණය හොයන්නේ නැතුව s නෝට් විතරක් හොයාගන්න මට හිතෙන්නේ මේ දෙක බෙදුවා නම් හරි. හරිනේ? ත්වරණය හොයන්නේ නැතුව s නෝට් විතරක් හොයාගන්න මේ දෙක බෙදුවා නම් හරි. මම දෙක බෙදන්නම් එකෙන්. දෙක බෙදීම එකෙන්. දෙවෙනි සමීකරණේ වම් පැත්ත s නෝට් ධන 400 බෙදනවා පළවෙනි සමීකරණේ වම් පැත්ත s නෝට් වලින්. දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත භාගයයි a t නෝට් ධන 5 වර්ග. පළවෙනි සමීකරණේ දකුණු පැත්ත භාගයයි a t නෝට් වර්ග. හරිනේ? t නෝට් වර්ග. පැහැදිලිද? එතකොට මේ භාගයයි a කියන කොටස කැපිලා යනවා. භාගයයි a කැපිලා යනවා. අපි මේ පැත්තට s නෝට් ධන 400 බෙදීම s නෝට් සමානයි t නෝට් ධන 5 වර්ග බෙදීම t නෝට් වර්ග. t නෝට් වර්ග කියලා. පැහැදිලිද? දැන් අපි මේක සුළු කරමු. අපි t නෝට් දන්නවා. s නෝට් ධන 400 බෙදීම s නෝට් සමානයි t නෝට් ආදේශ කරන්න 7.5 ධන 5 මේකේ වර්ග බෙදීම 7.5 වර්ග. 7.5 වර්ග. පැහැදිලිද? ඊළඟ පියවරට ගියොත් s නෝට් ධන 400 බෙදීම s නෝට් සමානයි 7.5යි 5යි එකතු කරාම 12.5යි මේකේ වර්ග බෙදීම 7.5 වර්ග. හරිද? 7.5 වර්ග. ඒතර සුළු කරනකොට මට හිතෙන්නේ මෙහෙම කරා නම් හොඳයි. අපි මේක වර්ග කරන්නේ නැතුව
මේ දෙකම වර්ගපද නිසා පද දෙකම එක වර්ගයක් ඇතුළට ගත්තොත් 12.5 බෙදීම 7.5 සම්පූර්ණ වර්ගය. 12.5 බෙදීම 7.5 සම්පූර්ණ වර්ගය. මේ පද දෙකම පොදු වර්ගයක් ඇතුළට ගත්තා. හරිද? දැන් 12.5 7.5න් බෙදලා ඒන උත්තරේ වර්ග කරන්න. එතකොට එන්නේ S0 ධන 400 බෙදීම S0 සමානයි මේක සුළු කරාම එන්නේ 2.77 කියලා. 2.77. දැන් හරහට ගුණ කරමු. S0 ධන 400 සමානයි 2.77 වැඩි කිරීම S0. හරිද? ඊළඟට අපි දන්නවා මේ පැත්තට ගන්න S0, එහා පැත්තට ගන්න S0. 400 සමානයි 2.77 S0 ඍණ S0. මේ පේලිය සුළු කරාම 1.77 S0 සමානයි 400ට. එහෙනම් S0 හොයාගන්න 400 1.77න් බෙදන්න. හරිනේ? එතකොට S0 එන්නේ ආසන්න වශයෙන් 226 මීටර. 226 මීටර කියලා එන්නේ. S0 ආසන්න වශයෙන් එන්නේ 226 මීටර කියලා. පැහැදිලිද? ඔන්න ගාන අපි හැදුවේ හෝම්වර්ක් 11 වෙනි ගාන. ඇත්තට මේක සුළු කිරීම අතින් ගත්තොත් සංකීර්ණයි. හරිද? සුළු කිරීම පැත්තෙත් ගත්තොත් සංකීර්ණයි. හොඳට හිතලා සුළු කරන්න ඕන. මම A සිට B ට සමීකරණ දැම්මා. A සිට C ට දැම්මා. A සිට D ට දැම්මා. සමීකරණ 3ක් ගත්තා. 1 2 3. 3ෙන් 2 අඩු කරා x ගත්තා. 2ෙන් 1 අඩු කරා y ගත්තා. xy බෙදුවා t0 හොයාගත්තා. ඊළඟට ආයෙත් 1 2 ගත්තා. සමීකරණ 1 2. 1යි 2යි බෙදුවා ත්වරණය කපලා දැම්මා. ත්වරණය කපලා දාලා සුළු කරා t0 ආදේශ කළා සුළු කරගෙන ගියේ S0 හොයාගත්තා. 226යි ආසන්න උත්තරය එන්නේ. එතකොට මේ නිරීක්ෂකයා මේ වස්තුව දකිනකොට ගත වුණු කාලය තප්පර 7.5යි. ඒ වෙනකොට වස්තුව චලනය වුණු විස්ථාපනය ආසන්න වශයෙන් මීටර 226යි කියලා. පැහැදිලිද ගාන? සුළු කිරීම පැත්තෙන් ගත්තොත් සංකීර්ණයි ටිකක්. ඒ නිසා නැවත වතාවක් ගාන තනියම උත්සාහ කරලා බලන්න. වීඩියෝ එක බැලුවට පස්සේ මේ ගානවා ආයෙත් වාරක් තනියම හදලා බලන්න. හරිද? ඊළඟට මං යන්නේ හෝම්වර්ක් 11 20 වෙනි ගාන. හෝම්වර්ක් 11 20. මේ 20 වෙනි ගාන ගුරුත්වය යටතේ සිරස් චලිතය ගානක්. 200 ms ඍණයක ප්‍රවේගයෙන් උණ්ඩයක් තුවක්කුවකින් පිටවේ. තුවක්කු බටේ සිරස්ව තබා වෙඩි තැබූ විට. දැන් මෙතන තුවක්කුවේ බටය සිරස්ව තියලා තමයි වෙඩි තියන්නේ. ඒ නිසා උණ්ඩය ගමන් කරන්නේ සිරස්ව ඉහළට. ආරම්භක ප්‍රවේගය 200 ms ඍණයක. පැහැදිලිද? එහෙනම් ගුරුත්වයට සිරස් චලිතය උණ්ඩේ සිරස්ව ඉහළට යනවා. ඒ යනකොට ප්‍රවේගය එන්න අඩු වෙනවා. මොකද ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ව පහළට g. ප්‍රවේගය අඩු වෙලා කොයි වෙලාවක හරි ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඊට පස්සේ උණ්ඩේ ආපහු හැරිලා පල්ලෙහාට වැටෙනවා. පැහැදිලිද චලිත ස්වභාවය? අපි තුවක්කු බටේ සිරස්ව ඉහළට තියලා වෙඩි තියනවා. උණ්ඩේ 200ක ප්‍රවේගයෙන් නිකුත් වෙනවා. ටික ටික ප්‍රවේගය අඩු වෙන උඩට යනකොට මොකද ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ව පහළට වේගය අඩු වෙමින් ගිහිලා කොයි වෙලාවක හරි වේගය බිඳුව වෙනවා. ඒ කියන්නේ ආ උපරිමුසට එනවා. මේ උපරිමුසට එනකොට මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. උපරිමුසේදී ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ ආයේ පොළොව දෙසට වැටෙනවා. පැහැදිලිද? පළවෙනි කොටස යන්නේ උණ්ඩේ නගින උපරිමුස. උපරිමුස අපි හිතමු ආරම්භක මට්ටමට සාපේක්ෂව h0. ඔන්න උපරිමුස. ආරම්භක මට්ටමට සාපේක්ෂව උපරිමුස h0. උපරිමුස හොයන්න අපිට පුළුවන් චලිත සමීකරණයක් දාන්න. උපරිම උස දක්වා ආරම්භයේ සිට උපරිම උස දක්වා v වර්ග සමානයි u වර්ග ධන 2as දාමු. ආරම්භයේ සිට උපරිම උස දක්වා v වර්ග සමානයි u වර්ග ධන 2as. කීයද v? උපරිම උසට එනකොට අවසන් ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය 200යි. 2යි ත්වරණය. ගුරුත්වය යටතේ තමයි ඉහළට යන්නේ. ගුරුත්වජ ත්වරණයේ සිරස්ව පහළට තියෙන්නේ ඍණ 10යි. ගුරුත්වජ ත්වරණයේ සිරස්ව පහළට තියෙන්නේ ඍණ 10යි. උපරිම උස තමයි h0. මෙතනට විස්ථාපනය. මේ පදේ මේ පැත්තට ගන්න. 20යි h0 200 වර්ග. 200 වර්ග කියන්නේ 200 වැඩි කිරීම 200. 20ෙන් බෙදන්න 10යි. එහෙනම් h0 එන්නේ 2000යි. එහෙනම් උපරිම උස කීයද? මීටර 2000ක්. පැහැදිලිද? දෙවෙනි කොටස අහනවා උණ්ඩේ නැවත පොළොවට පතිත වීමට ගතවන කාලය.
උණ්ඩේ නැවත පොළොවට පතිත වීමට ගතවන කාලය කියන්නේ උඩට ගිහිල්ලා ආයෙ පොළොවට වැටෙන්න ඕනේ. එහෙනම් මම දැන් සමීකරණ දානවා මුළු චලිතයට සිරස්ව ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ග. හොඳට අහගෙන ඉන්න. මුළු චලිතයට සිරස්ව ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ග. පොළවෙන් පටන් අරගෙන උඩට ගිහිල්ලා ආයෙ පොළවට වැටුණා. සම්පූර්ණ චලිතය ඉවරයි. සම්පූර්ණ චලිතයට විස්ථාපනය කීයද? දැන් ගොඩක් ළමයි හිතනවා සම්පූර්ණ චලිතයට විස්ථාපනය 2h0 කියලා. නෑ. ආරම්භයේ ඉඳන් උඩට ගිහිල්ලා ආයෙ වැටුණා. එහෙනම් එයා දැන් ඉන්නේ සම්පූර්ණ චලිතය ඉවර වෙනකොට පටන් ගනිපු තැනමයි. එහෙනම් විස්ථාපනය බිඳුවයි. අන්න ඒක හරි වැදගත්. විස්ථාපනය බිඳුවයි. මුළු චලිතයට සිරස් විස්ථාපනය බිඳුවයි. විස්ථාපනය කියන්නේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර කෙටිතම දුර. සරල රේඛීයව මන්නු ලබන කෙටිතම දුර. උඩ ගිහිල්ලා එතනටම ආපහු වැටුණා. ඉතින් එතනටම ආපහු වැටලා නම් විස්ථාපනය කීයද? බිඳුවයි. විස්ථාපනයේ බිඳුවයි. ආරම්භක ප්‍රවේගය 200යි. මුළු චලිතයට ගතවන කාලය අපි හිතමු කැපිටල් T. මුළු චලිතයට ගතවන කාලය කැපිටල් T. චලිත සමීකරණ දාන්නේ ඉහළට ත්වරණය ඍණ 10යි. මුළු චලිතයට කාලය T වර්ග. පැහැදිලිද? මම සමීකරණය යොදන්නේ ඉහළ දිශාවට. ඒ නිසා ත්වරණය මෙතනට එන්න ඕන ඍණ 10. සමීකරණය යොදන්නේ ඉහළට, ත්වරණය තියෙන්නේ පහළට ඍණ 10. මුළු චලිතයට කාලය තමයි කැපිටල් T කියලා ගත්තේ. මුළු චලිතයට සිරස් විස්ථාපනය බිඳුවයි. හරිද? සුළු කරොත් මෙතන එන්නේ 200යි T. මෙතන සුළු කරොත් ඍණ 5යි T වර්ග කියලා එන්නේ. ඍණ 5යි T වර්ග. අපි මේක උඩට අරන් සාධක කඩමු. 200යි T ඍණ 5යි T වර්ග සමානයි බිඳුව කියලා ආවේ. මට පුළුවන් 5යි T පොදු සාධකයක් විදියට ගන්න. එතකොට 40 ඍණ T සමානයි බිඳුවයි. හරිනේ? 5යි T පොදු සාධකයේ විදිහට ගත්තේ 40 ඍණ T සමානයි බිඳුවයි. එහෙනම් 5යි T සමානයි බිඳුව හෝ 40 ඍණ T සමානයි බිඳුව. එතකොට මෙතනින් එන්නේ T සමානයි බිඳුව හෝ T සමානයි 40. එතකොට අපි තේරුම් ගන්න ඕන කාලයේ බිඳුවක් වෙන්න බෑ. මොකද මේ මුළු චලිතයට යම්කිසි කාලයක් ගත වෙනවා. එහෙනම් T සමානයි බිඳුව විය නොහැක. යටින් ලියන්නේ ඒක. විය නොහැක බිඳුව විය නොහැක. එහෙනම් මුළු චලිතයට කාලය කීයද? තප්පර 40යි. හරිද? මුළු චලිතයට කාලය තප්පර 40යි. පැහැදිලිද? 20 වෙනි ගානේ 3 වෙනි කොටසේ අහනවා උණ්ඩය 1000 මීටර උසින් පිහිටන කාලය සොයන්න. හරි? දැන් හොඳට බලන්න. මේ උණ්ඩය සිරස්ව ඉහළට ගිහිල්ලා ආයේ පල්ලෙහාට වැටෙනවනේ. අපි උපරිම උස හොයාගත්තනේ. උපරිම උසාවේ මීටර 2000යි. එතකොට මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථාව කිව්වම උපරිම උසෙන් භාගයයි. මෙන්න මේ වගේ හිතන්නකෝ මේ හරිය වගේ කියලා. උපරිම උසෙන් භාගයයි. එතකොට මෙතනට තමයි මීටර 1000. මම ඒක නිල් පාටින් ලියන්නම්. මෙතනට මීටර 1000යි. එතකොට උණ්ඩේ ඉහළට ගමන් කරනකොට මීටර 1000ක් ඉහළින් පිහිටන වෙලාවක් තියෙනවා. ඒ වගේම උණ්ඩේ ආයි උඩට ගිහිල්ලා වැටෙනකොටත් මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථාවක් තියෙනවා. දැන් වට තේරෙනවද? ඉහළට යනකොටත් මීටර 1000ක් ඉහළින් පිහිටනවා. ආයේ පල්ලෙහාට වැටෙනකොටත් මීටර 1000ක් ඉහළින් පිහිටනවා. ඒතර තුන්වෙනි කොටසේ අහන්නේ මීටර 1000ක් උසින් පිහිටන කාලය සොයන්න. මට පේන විදියට උණ්ඩය මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථා දෙකක් තියෙනවා. මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථා දෙකක් තියෙනවා. අපි සමීකරණයක් දාලා බලමු. හරිනේ? ඉහළට තමයි චලනය වෙන්නේ. අපි ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ග දාලා බලමු. කොච්චර ඉහළින්ද පිහිටන්නේ? මීටර 1000යි. විස්ථාපනයේ මීටර 1000යි. ආරම්භක ප්‍රවේගය 200යි. කාලය දන්නේ නැහැ. අපි කාලය තමයි හොයන්නේ. භාගයයි ඉහළට ත්වරණය ඍණ 10යි. කාලය T. T වර්ග සුළු කරොත් 10යි 200යි T ඍණ 5යි T වර්ග. පහෙන් බෙදන්න පුළුවන්. 200යි 40යි T ඍණ T වර්ග. T වර්ග මේ පැත්තට ගන්න. T වර්ග ඍණ 40යි T ධන 200 සමානයි බිඳුවයි. දැන් වර්ග සමීකරණයක් එන්නේ.
හරිනේ? වර්ග සමීකරණයක් එන්නේ. කාලයේ වර්ග සමීකරණයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේක සුළු කරාම උත්තර දෙකක් එන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මේ සමීකරණ විසඳන්න. වර්ග සමීකරණය. පේන විදිහට මේකේ සාධක නැහැ. සාධක නැත්තම් අපිට පුළුවන් t හොයාගන්න සමීකරණේ භාවිතා කරලා. මතකද මේක? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. මේකට අනුරූප කරොත් a කීයද? a 1යි. මෙතන සංගුණක 1යි. b කීයද? b ඍණ 40යි. c කීයද? c 200යි. ඔන්න ABC. ABC දන්නවනම් අපිට පුළුවන් සමීකරණයට ආදේශ කරලා විසඳන්න. මෙන්න සමීකරණය. මතකද බලන්න? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි AC බෙදීම 2යි a. දැන් අපි ආදේශ කරමු. අපි හොයන්නේ t. ඍණ b b ඍණ 40යි. ධන හෝ ඍණ b වර්ග 4යි AC c 200යි. a 1යි. බෙදීම 2යි a. a 1යි. මේක සුළු කරමු. t සමානයි මෙතන එන්නේ 40 ධන හෝ ඍණ වර්ගමූලේ 1600 ඍණ 800 බෙදීම 2යි. මේක සුළු කළා t වලට උත්තර දෙකක් ගන්න පුළුවන්. අපි දැන් සුළු කරලා බලමු. t සමානයි 40 ධන හෝ ඍණ වර්ගමූලය 800යි බෙදීම 2යි. අපි ඊළඟ පියවරට යන් 40 ධන හෝ ඍණ 800 කියන්නේ 400 වැඩි කිරීම 2 බෙදීම 2යි. ඊළඟට 40 ධන හෝ ඍණ 400 වර්ගමූලයෙන් එළියට ආවම 20යි වර්ගමූලය ඇතුළේ ඉතුරු වෙනවා 2ක් බෙදීම 2යි. දැන් අපිට මේක දෙකෙන් බෙදන්න පුළුවන්. 40 දෙකෙන් බෙදුවා 20යි ධන හෝ ඍණ 20 දෙකෙන් බෙදුවා 10යි මූල 2යි. ඔන්න t වලට ලැබෙන උත්තර දෙක. පැහැදිලිද? t සමානයි 20 ධන 10යි මූල 2 හෝ t සමානයි 20 ඍණ 10යි මූල 2. ඔන්න t වලට ලැබෙන උත්තර දෙක. 20 ධන 10යි මූල 2 හෝ 20 ඍණ 10යි මූල 2. අපි මූල 2 ආදේශ කළා තව ටිකක් සුළු කරමු. මූල 2 1.4යි 1.4යි. මේක සුළු කරොත් 10න් වැඩි කරාම 14.14යි. මේක එකතු කරාම 34.14යි. 34.14යි. මේ පැත්තත් සුළු කරමු. හෝ 20 ඍණ 10යි මූල 2. මම මේ ටික මකන්නම්. 20 ඍණ 10යි මූල 2. මූල 2 1.4යි 1.4යි. පැහැදිලිද? ඒතර මේක සුළු කරොත් එන්නේ 20 ඍණ 14.14. අපි තව පියවරක් ඉස්සරහට සුළු කරමු. 6යි 8යි 5යි. 5.8යි 6යි. මේ පැත්තෙන් එනවා 34.14යි. ඔන්න කාලයට උත්තර දෙකක් ලැබිලා තියෙනවා. පැහැදිලිද? සුළු කිරීම එච්චර ලේසි නෑ. කාලයේ වර්ග සමීකරණයක් ආවේ සාධක තිබුණේ නැහැ. සාධක නැති වෙලාවට ax වර්ග ධන bx ධන c ආකාරයට සකස් කරලා මේ සමීකරණයට ආදේශ කරන්න ඕන. එතනින් අපිට උත්තර වලට යන්න පුළුවන්. අපි සුළු කරගෙන ගියොත් කාලයට උත්තර දෙකක් ආවා. එකක් 34.14යි අනිත් එක 5.86යි. මට හිතන විදිහට 5.86 කියන්නේ අඩු කාලයක්. අඩු කාලය කියන්නේ ඉහළට යනකොට මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථාව. අපි හිතමු ඉහළට යනකොට මීටර 1000ක් ඉහළින් පිහිටන අවස්ථාව A කියලා. ඉහළට යන අතර මීටර 1000ක් ඉහළින් පවතින අවස්ථාව තමයි A. එහෙනම් A දක්වා ගමන් කිරීමට කාලය තමයි මේ ලැබිලා තියෙන්නේ. A දක්වා 5.86යි. ආයි ඉහළ ගිහිලා පල්ලෙහාට වැටෙනකොට වැඩි කාලයක් ගත වෙනවා. අපි හිතමු ආයි ඉහළ ගිහිලා පල්ලෙහාට වැටෙනකොට මෙතන B කියලා.
එහෙනම් B ඉහළ ගිහිලා නැවත පහළට වැටීම දෙවෙනි අවස්ථාව. මේ ලැබිලා තින්නේ B සඳහා එන්න කාලේ. ඇත්තටම AB කියන්නේ එකම පිහිටීම. AB කියන්නේ එකම පිහිටීම. ඒ අවස්ථාවේදී ඉහළට යන අතරේ තියෙන්නේ B අවස්ථාවේදී ඉහළ ගිහිල්ලා පහළ වැටෙමින් තියෙන්නේ. හරිනේ? ඉහළට ගිහිල්ලා පහළට වැටෙමින් තමයි තියෙන්නේ. ඒතර A හා B කියන්නේ පිහිටීම් දෙකක් නෙමෙයි. එකම පිහිටීමේ අවස්ථා දෙකක්. හරිනේ? එකම පිහිටීමේ අවස්ථා දෙකක්. ගාන පැහැදිලිද? පළවෙනි අවස්ථාවේදී ඉහළට යන අතරතුර මීටර 1000ක් ඉහළින් පිහිටනවා. ගතවන කාලය 5.86යි. නැවත පහළට වැටෙනකොට මීටර 1000ක් ඉහළින් පිහිටනවා. ගතවන කාලය 34.14යි. ඔන්න අපි හැදුවේ හෝම්වර්ක් 11 20 වෙනි ගාන. ගාන ආයෙ පාරක් මුලින් ඉඳන් බලන්න. ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට මතක නැතුව ඇති මේ සමීකරණේ භාවිතා කරන විදිය එහෙම. මේව මම හිතන්නේ O level සුළු කිරීම වලට තියෙනවා. හරිද? O level සමීකරණ විසඳීම් වලට තියෙනවා. මේ ගාන ආයෙ පාරක් බලන්න. පැහැදිලිද? අපි දැන් යන්නේ හෝම්වර්ක් 12 8 වෙනි ගානට. හෝම්වර්ක් 12 8 වෙනි ගාන. කඳු මුදුනක සිට ගලක් මුදා හරි. ඊට තප්පර දෙකකට පසු තවත් ගලක් 40ක ප්‍රවේගයෙන් පහළට ප්‍රක්ෂේප කරයි. දෙවන ගල විසින් පළමු ගල පසු කරන විට එය කඳු මුදුනේ සිට කොපමණ පහළින් පිහිටයිද? රයිට්. අපි හිතමු මේක තමයි කඳු මුදුන. මේ කඳු මුදුනේ ඉඳන් එක ගලක් මුදා හරිනවා. අපි හිතමු මේ මුදා හරින එක්කෙනා A. ඒ මුදා හරිනවා. ආරම්භක ප්‍රවේගය UA බිඳුවයි. මුදා හරිනවා. හරිනේ? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊළඟට කියනවා තවත් ගලක් පහළට ප්‍රක්ෂේප කරයි. අපි හිතමු මේක B. ආරම්භක ප්‍රවේගය B ගේ 40යි පහළට ms ඍණ 1. හරිද දත්ත ටික? එක ගලක් මුදා හරිනවා. මම ඒක කැපිටල් A කියලා ගත්තා කළු පාටින් ඇන්දේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊළඟට දෙවෙනි ගල ප්‍රක්ෂේප කරනවා. මම කැපිටල් B කියලා ගත්තේ නිල් පාටින් ඇන්දේ. ආරම්භක ප්‍රවේගයේ සිරස්ව පහළට 40යි. හරිද? තව දෙයක් කියනවා මෙහෙම. දෙවෙනි ගල ප්‍රක්ෂේපණය කරන්නේ පළවෙනි ගල මුදා හැරලා තප්පර 2කට පස්සෙලු. එහෙනම් පළවෙනි ගල මුදා හරින්නේ t සමානයි බිඳුවෙන් කියලා ගත්තොත් මෙහා t සමානයි බිඳුවෙන් පටන් ගන්නවා කියලා ගත්තොත් දෙවෙනි ගල ප්‍රක්ෂේපණය කරන්නේ තප්පර 2කට පස්සේ. එහෙනම් එයා පටන් ගන්නේ t සමානයි 2කින්. පැහැදිලිද වෙනස? එකම තැනින් තමයි චලිතය ආරම්භ කරන්නේ. හැබැයි එකම මොහොතේ නෙමෙයි. හරිනේ? එකම තැනින් පටන් ගත්තට එකම වෙලාවෙ නෙමෙයි චලිතය ආරම්භ කරන්නේ. කළු පාට එක්කෙනා A මුලින් මුදා හරිනවා. නිල් පාට එක්කෙනා B තප්පර 2කට පස්සේ ප්‍රක්ෂේප කරනවා. හරිද? දැන් A පහළට වැටෙනවා. A පහළට වැටෙනවා. B පහළට වැටෙනවා. හැබැයි ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. කොහොමත් මුලින් මුදා හැරියේ A නේ. එතකොට A තමයි මුලින් පල්ලෙහාට වැටෙන්නේ. B තප්පර 2කට පස්සේනේ චලිතය ආරම්භ කරන්නේ. ඒ වුණාට Bට ආරම්භක ප්‍රවේගයක් තියෙන නිසා Bට පුළුවන් වෙයි ඒව පහු කරගෙන යන්න. දැන් අපි හිතමු මේ හරියේදී වගේ ගත්තොත් A ඉස්සරහින් ඉන්න පුළුවන්. B පස්සෙන්. මේ හරියේදී වගේ A ඉස්සරහින් B පස්සෙන්. හැබැයි යම්කිසි සීමාවකදී Bට පුළුවන් ඒව පහු කරගෙන යන්න. අපි හිතමු මෙන්න මෙතනට එනකොට A B කරට කර ඉන්නේ. A B කරට කර ඉන්නේ. ඔන්න ඔය වගේ පිහිටීමක්. හරිද? A B දෙන්නම කරට කර ඉන්නේ. දැන් මුලින් A ඉස්සරහින් හිටියේ හේතුව A මුලින් මුදා ඇරපු නිසා. B පහුවෙලා හිටියේ B පස්සේ ප්‍රක්ෂේප කරපු නිසා. හැබැයි Bට ආරම්භක ප්‍රවේගයකුත් තිබුණු නිසා Bට පුළුවන් වෙයි ඉක්මනට ඇවිල්ලා ඒව පහු කරගෙන යන්න. හරිනේ? ආරම්භක ප්‍රවේගයක් තිබුණු නිසා Bට පුළුවන් වෙයි ඒව පහු කරගෙන යන්න. තව දෙයක් මේ දෙන්නම චලනය වෙන්නේ ගුරුත්වය යටතේ. ඒ නිසා මේ දෙන්නගෙම ත්වරණය සිරස්ව පහළට ගුරුත්වජ ත්වරණයට සමානයි. G10යි. පැහැදිලිද? දෙන්නම චලනය වෙන්නේ ගුරුත්වය යටතේ සිරස්ව පහළට. ඒ නිසා දෙන්නගෙම ත්වරණය ගුරුත්වජ ත්වරණයට සමානයි. හරිද? දැන් අපිට චලිත සමීකරණ දාන්න පුළුවන්. අපෙන් අහන්නේ දෙවන ගල විසින්, ඒ කියන්නේ B පළමු ගල පසු කරන විට ඒව පහු කරනකොට කඳු මුදුනේ සිට කොපමණ පහළින් පිහිටයිද? රයිට්. කඳු මුදුනින් නම් ගත්තොත් කොච්චර පල්ලෙහින්ද හරන තියෙන්නේ. දැන් බලන්න. මෙන්න කඳු මුදුනේ මුදා හැරපු තැන මෙන්න දැන් ඉන්න මට්ටම කොච්චර පහළින්ද ඉන්නේ. මං ගන්නම් h කියලා. එතකොට දෙන්නගෙම ආරම්භක පිහිටීම සමානයි. හැබැයි චලිතය ආරම්භ කරන්නේ එකම මොහොතේ නෙමෙයි. ඒ වුණාට B ඒව පහු කරගෙන යනකොට
දෙන්නම පහළට චලනය වුණු විස්ථාපන සමානයි. හරිද? එහෙනම් මේ දෙන්නගේ විස්ථාපන සමානයි. හැබැයි චලනය වෙන කාලය වෙනස්. හරි? දැන් අපි හිතමු B මෙතනට එනකොට හරිද? B මෙතනට එනකොට චලනය වුණු කාලය t0 කියලා. B මෙතනට එනකොට චලනය වුණු කාලය t0 කියලා හිතන්න. B ඒව පහු කරන මොහොතේ B චලනය වුණු කාලය t0 කියලා හිතන්න. එහෙමනම් A චලනය වුණු කාලය TA කීයද? B චලනය වුණු කාලය t0 නම් A චලනය වුණු කාලය කීයද? ඔයාලට පේනවනේ. A පටන් අරන් තප්පර 2කට පස්සේ තමයි B ප්‍රක්ෂේප කරේ. එහෙනම් B චලනය වුණු කාලය t0 නම් A චලනය වුණු කාලය B ට වඩා තප්පර 2ක් වැඩි. 2ක් වැඩි. මෙයා 2ක් පස්සේ ප්‍රක්ෂේප කරේ. එහෙනම් මෙයාගේ චලිත කාලය B ට වඩා තප්පර 2ක් වැඩි. එහෙනම් මේක එන්නේ t0 ධන 2යි. t0 ධන 2යි. පැහැදිලිද? දෙන්නගෙම විස්ථාපන සමානයි පසු කර යන මොහොතේදී. හැබැයි B ගේ කාලය t0 නම් A ගේ කාලය t0 ධන 2යි. අපි දැන් දෙන්නට වෙන වෙනම සමීකරණ දාමු. දෙන්නම් පහළට චලනය වෙන්නේ A ට සිරස්ව පහළට S සමානයි ut ධන භාගයයි at වර්ග. A පහළට චලනය වුණු දුර h. A ගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. A චලනය වුණු කාලය t0 ධන 2යි. t0 ධන 2යි. ඊළඟට භාගයයි ත්වරණය g 10යි. කාලය t0 ධන 2යි මේකේ වර්ග. සුළු කරනකොට ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ. මේ පදේ වැඩක් නැහැ. 5යි t0 ධන 2 වර්ග කියලා එන්නේ. t0 ධන 2 වර්ග. ඔන්න h. A ට සමීකරණ දැම්මේ. මම මේක එක කියලා ගන්නම්. ඊළඟට අපි B ට සමීකරණ දාමු. B ට. B පල්ලෙහාට වැටෙන්නේ S සමානයි ut ධන භාගයයි at වර්ග. පසු කර යන මොහොතේදී B ගේ විස්ථාපනයත් h දෙන්නගෙම විස්ථාපන සමානයි. පසු කර යන මොහොතේ දෙන්නගෙම විස්ථාපන සමානයි. B ගේ ආරම්භක ප්‍රවේගය 40යි. B ට ගත වුණු කාලය t0. ත්වරණය පහළට ධන 10යි. t0 වර්ග. නම් h සමානයි 40යි t0 ධන 5යි t0 වර්ග. ඔන්න විදියට එන්නේ. පැහැදිලිද? දැන් අපිට පුළුවන් මේක සුළු කරන්න. කොහොමද සුළු කරන්නේ? මේ සමීකරණ දෙක කියලා ගත්තොත් ඔයාලට පේනවද පළවෙනි එකයි දෙවෙනි එකයි වම් පැත්තේ සමානයි. මොකද මේ දෙන්නම පහළට වැටෙන්නේ සමාන දුරක්. පසු කර යන මොහොතේදී දෙන්නම පහළට වැටෙන්නේ සමාන දුරක්. එහෙනම් 1යි 2යි සමාන කරමු. හරිනේ? 1යි 2යි සමාන කරොත් පහ වාරයක් t0 ධන 2 සම්පූර්ණ වර්ග සමානයි 40යි t0 ධන 5යි t වර්ග. 5යි t0 වර්ග. දැන් මේක වරහන් සුළු කරන්න. පහ වාරයක් t0 වර්ග ධන 4යි t0 ධන 4 40යි t0 ධන 5යි t0 වර්ග. right අපි ඊළඟ පියවරට යන් සුළු කරගෙන යන් පහළට. අපි දැන් වරහන් සුළු කරමු. 5යි t0 වර්ග 20යි t0 ධන 20 40යි t0 ධන 5යි t0 වර්ග. දැන් පේනවද දෙපැත්තෙන්ම 5යි t0 වර්ග කැපිලා යනවා. මේ 20යි t0 එහා පැත්තට ගමු. එහෙම වුණොත් 20 සමානයි 40යි t0 ඍණ 20යි t0. 40න් 20ක් ගියාම 20යි t0 සමානයි 20යි. එහෙනම් t0 කීයද? 1යි. ඔන්න කාලය තප්පර 1යි. t0 තප්පර 1යි. හරිනේ? t0 තප්පර 1යි. එහෙනම් B චලනය වුණු කාලය තප්පර 1යි. A චලනය වුණු කාලය තප්පර 3යි. තප්පර 2ක් වැඩිනේ. B ගේ කාලය තප්පර 1යි. A ගේ කාලය තප්පර 3යි. හැබැයි ගානේ කාලය නෙවෙයි අහන්නේ. කඳු මුදුනේ සිට කොපමණ පහළින් පවතීද? කොච්චරක් පහළින් ඉන්නවද කියලා හොයන්න. එක්කෝ පළවෙනි සමීකරණය t0 ආදේශ කරන්න. නැත්නම් දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න. හරිද? t0 හොයලා ඉවරයි. එහෙනම් පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි සමීකරණයට ආදේශ කරා නම් හරි. right මම ඕන මෙතන දෙවෙනි එකට ආදේශ කරන්නම්. h අපි තුමු දෙවෙනි එකට කියලා 40යි t0 1යි 5යි t0 1යි වර්ග.
එහෙනම් h එන්නේ 45යි මීටර. 45යි මීටර. පැහැදිලිද? b විසින් a පසු කරන මොහොතේදී කොච්චරක් පල්ලෙහාට වැටිලාද? මීටර 45ක් වැටිලා තියෙනවා. හරිනේ? මීටර 45ක් වැටිලා තියෙනවා. පැහැදිලිද? මේ හැදුවේ හෝම්වර්ක් 12 8 වෙනි ගාන. හරිනේ? හෝම්වර්ක් 12 8 වෙනි ගාන. අපි දැන් යන්නේ හෝම්වර්ක් 12 15 වෙනි ගානට. හරිනේ? හෝම්වර්ක් 12 15 වෙනි ගාන. විදුලි සෝපානයක උපරිම ත්වරණය හා මන්දනය 3 වෙයි. උපරිම වේගය විනාඩියට මීටර 240යි. ගොඩනැගිල්ලක දෙවෙනි තට්ටුවෙන් පටන්ගෙන 12 වෙනි තට්ටුවේදී නිසලතාවයට පත්වීමට ගතවන අවම කාලය සොයන්න. එක තට්ටුවක උස මීටර 5යි. රයිට් හොඳට අහගන්න. උස ගොඩනැගිල්ලක් තියෙනවා. විදුලි සෝපානයක් කියන්නේ මොකද්ද? ලිෆ්ට් එකක්. හරිනේ? ලිෆ්ට් එක පටන් ගන්නේ කීවෙනි තට්ටුවෙන්ද? දෙවෙනි තට්ටුවෙන්. ඔන්න අපි දුමු මෙතන. ලිෆ්ට් එක පටන් ගත්තත් දෙවෙනි තට්ටුවේ. හරිනේ? එයා යන්නේ කීවෙනි තට්ටුවටද? 12 වෙනි තට්ටුවට. ලිෆ්ට් එක යන්නේ 12 වෙනි තට්ටුවට. එහෙනම් තට්ටු කීයක් පහු කරගෙන ගිහිල්ලාද? තට්ටු 10ක් පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. හරි? තට්ටු 10ක්. තට්ටු 10ක් පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. එක තට්ටුවක උස කීයද? මීටර 5යි. එහෙනම් ලිෆ්ට් එක විදුලි සෝපානය ඉහළට ගියපු විස්ථාපනය මීටර 50යි. ඉස්සලා මේක තේරෙනවද බලන්න? දෙවෙනි තට්ටුවෙන් පටන් අරන් 12 වෙනි තට්ටුවට යන්නේ. තට්ටු 10ක් පහු කරගෙන යනවා. එක තට්ටුවක උස මීටර 5යි. විදුලි සෝපානයේ ඒ කියන්නේ ලිෆ්ට් එකේ විස්ථාපනය මීටර 50යි. හරිද? ඊළඟට කියලා තියෙනවා උපරිම ත්වරණය 3යි. උපරිම මන්දනයත් 3යි. උපරිම වේගයකුත් දීලා තියෙනවා. හොඳට අහගන්න. දැන් උපරිම වේගය දීලා තියෙනවනේ විනාඩියට මීටර 240යි කියලා. උපරිම වේගය විනාඩියට මීටර 240යි. එතකොට මේ මීටර 240ක් කියන්නේ විනාඩියට. තප්පරයට නම් මේක 60න් බෙදන්න ඕනේ. 60න් බෙදුවාම එනවා උපරිම ප්‍රවේගය අපිට කීයද කියලා 4යි ms ඍණ 1. පැහැදිලිද? විනාඩියට මීටර 240යි. විනාඩියට තප්පර 60යි. එහෙනම් අපි 60න් බෙදුවා නම් එනවා තප්පරයට මීටර 4යි. එහෙනම් මේ ලිෆ්ට් එක පටන් ගන්නෙ බිඳුවෙන්. මොකද දෙවෙනි තට්ටුවේදී නිශ්චලව තියෙන්නේ. ඒතර මෙතන ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊළඟට ත්වරණය වෙනවා. ත්වරණය වෙනවා අපි තුමු A. ත්වරණය වෙලා එයා යම්කිසි ප්‍රවේගයකට එනවා. උපරිම ප්‍රවේගයට එනවා. ත්වරණය වෙලා උපරිම ප්‍රවේගයට එනවා. අපි තුමු මේක Vmax. Vmax. ඔయిత වඩා ප්‍රවේගය වැඩි වෙන්න බෑ. ඒ නිසා ඊළඟ කොටස ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊළඟ කොටස ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එතකොට මෙතනට එනකොට ප්‍රවේගයත් කීයද? Vmax. මෙතනට එනකොට ප්‍රවේගය ඒකත් Vmax. අන්තිම කොටස නැවත මන්දනය වෙනවා. උපරිම මන්දනය උපරිම ත්වරණයට සමානයි. ඒ නිසා මම ලියන්නම් ඍණ A කියලා. ත්වරණයේ මන්දනයේ විශාලත්ව සමානයි. මම ගත්තා ඍණ A. ත්වරණය ඍණ A. අන්තිමට 12 වෙනි තට්ටුවට එනකොට කීයද මෙයාගේ අවසන් ප්‍රවේගය? ඒත් බිඳුවයි. අවසන් ප්‍රවේගය නැවත කීයක් වෙන්න ඕනද? බිඳුවයි. එතකොට බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. නිසලතාවයෙන් ත්වරණය වෙලා ප්‍රවේගය වැඩි කරගන්නවා. උපරිම ප්‍රවේගය 4යි. ඊට වඩා වැඩි වෙන්න බෑ. ඊට පස්සේ කොටසක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊළඟට අන්තිමට මන්දනය වෙලා නවතිනවා. එතකොට ආරම්භයේ මෙතන A කියලා ගත්තොත් A සිට Bට ත්වරණය වෙනවා. B සිට Cට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. C සිට D අවසානයේ දක්වා මන්දනය වෙනවා. පැහැදිලි? ගානේ විශේෂ වචනයක් තියෙනවා දැකද? අවම කාලය හොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාට දෙවෙනි තට්ටුවෙන් පටන් අරන් 12 වෙනි තට්ටුවට යන්න ගත වෙන අවම කාලය. කාලය අවම වෙන්න නම් ත්වරණය උපරිම වෙන්න ඕන. මන්දනය උපරිම වෙන්න ඕන. ඒ වගේම යම්කිසි කොටසක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් ඒ කොටස උපරිම ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන. හරිනේ? ත්වරණය උපරිම වෙලා මන්දනය උපරිම වෙලා යම්කිසි කොටසක් එයාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න සිද්ධ වුණොත් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන කොටස එයාගේ උපරිම ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන. මොකද ත්වරණය, මන්දනය, ප්‍රවේගය මේ ඔක්කොම උපරිම වෙන තරමට තමයි ගතවන කාලය අඩුම වෙන්නේ. පැහැදිලිද? ත්වරණයයි, මන්දනයයි, ප්‍රවේගයයි ඔක්කොම උපරිම වෙන තරමට ගත වෙන කාලය අඩු වෙනවා. ඒ නිසා අපි මෙහෙම හිතමු
ත්වරණය වෙන්න ගත වෙන කාලය මං ගන්නම් t1. උපරිම ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන කාලය අපි ගමු t2. මන්දනය වෙන කාලය අපි ගමු t3. හරිද? මන්දනය වෙන කාලය t3. තව දෙයක් හොඳට හිතුවොත් මේක හොඳටම තේරෙන ළමයි විතරක් ඔළුවට ගන්න. ත්වරණයයි මන්දනයයි සමානයි නම් හරිද? ත්වරණයයි මන්දනයයි සමානයි නම් උපරිම ත්වරණයක් 3යි උපරිම මන්දනයක් 3යි. එයා බිඳුවේ ඉඳන් උපරිම ප්‍රවේගය 4 දක්වා ත්වරණය වීමට ගත වෙන කාලයයි උපරිම ප්‍රවේගය 4 ඉඳන් බිඳුව දක්වා මන්දනය වීමට ගත වෙන කාලයයි සමාන වෙන්න ඕන. තේරෙනවද කියන්නේ? බිඳුවේ ඉඳන් උපරිම ප්‍රවේගය 4 දක්වා ත්වරණය වීමට ගත වෙන කාලයයි උපරිම ප්‍රවේගය 4 ඉඳන් බිඳුව දක්වා මන්දනය වීමට ගත වෙන කාලයයි සමාන වෙන්න ඕන. මොකද මෙතන ප්‍රවේග වෙනස් වීම බිඳුවේ සිට 4ට ත්වරණය 3යි. මෙතන ප්‍රවේග වෙනස් වීම 4 සිට බිඳුවට මන්දනය 3යි. එහෙනම් ත්වරණයේ විශාලත්වයේ මන්දනයේ විශාලත්වයයි සමානයි නම් ප්‍රවේග වෙනස් වීම සමානයි නම් t1 t3 කාලය මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. පැහැදිලිද? t1 t3 කාලය සමාන වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ත්වරණය වන විස්ථාපනයයි මන්දනය වන විස්ථාපනයයි සමාන වෙන්න ඕන. ඔන්න මං ඒ ටික දැන් ලියන්න හදන්නේ. හොඳට අහගෙන ඉන්න. මේ ගානේ හිතන දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි දෙවෙනි තට්ටුවෙන් පටන් අරන් 12 වෙනි තට්ටුවට යන්නේ. තට්ටු 10ක් පහු වෙනවා විස්ථාපනයේ මීටර 50යි. හරිද? උපරිම ත්වරණයෙන් යන්න ඕන, උපරිම මන්දනයෙන් යන්න ඕන, උපරිම ප්‍රවේගයෙන් යන්න ඕන. එතකොට තමයි කාලය අවම වෙන්නේ. උපරිම ප්‍රවේගය 4යි. බිඳුවේ ඉඳන් 4ට ත්වරණය වෙන්නයි 4 ඉඳන් බිඳුවට මන්දනය වෙන්නයි ගත වෙන කාලය සමාන වෙන්න ඕන. මොකද ත්වරණයේ මන්දනයයි 3යි. ත්වරණයේ මන්දනය සමානයි. එහෙනම් මෙතන t1 t3 කියලා දාන්න ඕනේ t කියලා ගන්න පුළුවන්. මේ කාල දෙක සමානයි. මේක අපි t' කියලා ගමු. හරිද? ත්වරණය වෙන කාලය මන්දනය වෙන කාලය සමානයි. මේක t' කියලා ගත්තා. ඊළඟ එක තමයි බිඳුවේ ඉඳන් 4ට ත්වරණය වෙනකොට චලනය වෙන විස්ථාපනය. right. මෙන්න මේ ටික. චලනය වෙන විස්ථාපනය. මම මේක ගන්නම් s. එහෙනම් ඒ වගේම 4 ඉඳන් බිඳුවට මන්දනය වෙනකොට චලනය වෙන විස්ථාපනය s මේ දෙන්න සමාන වෙන්න ඕන. එතකොට අතරමැද කොටස ඒකාකාර ප්‍රවේගයෙන් උපරිම ප්‍රවේගයෙන් චලනය වෙන කොටස මං ගන්නම් s'. පැහැදිලිද? ත්වරණය සමානයි මන්දනය සමානයි. ප්‍රවේග වැඩිවීම සමානයි ප්‍රවේග අඩුවීම සමානයි. ඒ නිසා ත්වරණය වන කාලය සමානයි මන්දනය වන කාලය සමානයි. ත්වරණය වෙනකොට විස්ථාපනය මන්දනය වෙනකොට විස්ථාපනයට සමානයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන විස්ථාපනය s' කියලා ගත්තා. මේ කොටසේ කාලය උපරිම ප්‍රවේගයෙන් යන කාලය t' කියලා ගත්තා. හරිද? ඔන්න දත්ත ටික දිහා බලන්න රූපේ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ගාන සාපේක්ෂව වෙනස්. මේකේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මේක තේරුම් ගත්තද? දැන් අපි ගාන විසඳන්න උත්සාහ කරමු. a සිට b ට ත්වරණය වෙනවා. එහෙනම් මම a සිට b දක්වා සිරස්ව ඉහළට දාන්නම් v සමානයි u ධන at. b වලට එනකොට ප්‍රවේගය උපරිම වෙන්න ඕන 4යි. a වලදී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ත්වරණය උපරිමයි 3යි. කාලය t. එහෙනම් මෙතනින් t හොයාගන්න පුළුවන් 4 බෙදීම 3යි. එහෙනම් ත්වරණය වෙන කාලය 4 බෙදීම 3යි. මන්දනය වෙන කාලයත් කීයද? 4 බෙදීම 3යි. හරිනේ? ත්වරණය වෙන කාලය මන්දනය වෙන කාලය සමානයි. ඊළඟට අපිට පුළුවන් a සිට b දක්වා s සමානයි u ධන v බෙදීම 2යි t දාන්න. a සිට b දක්වා. එතකොට s u බිඳුවයි v 4යි. කාලය 4 බෙදීම 3යි. මේක සුළු කරොත් s එන්නේ එතන දෙකෙන් කැපෙනවා 8 බෙදීම 3යි. ඔන්න s. මෙන්න t. දැන් බලන්න ත්වරණය වන විස්ථාපනය 8 බෙදීම 3යි නම් මන්දනය වන විස්ථාපනයත් කීයද? 8 බෙදීම 3යි. ත්වරණය වන කාලය 4 බෙදීම 3යි නම් මන්දනය වන කාලයත් 4 බෙදීම 3යි. දැන් අපිට පුළුවන් හොයාගන්න s' කීයද කියලා. s' සමානයි
සම්පූර්ණ විස්ථාපනයෙන් මීටර් 50න් 2s අඩු කරා නම් හරිනේ. s dash කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන කොටස. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විස්ථාපනය හොයන්න පුළුවන් මුළු විස්ථාපනයෙන් 2s අඩු කරා නම්. 2s අඩු කරමු. එතකොට එන්නේ 50 ඍණ එහෙනම් මෙතන සුළු කරොත් 150 ඍණ 16 බෙදීම 3යි. එතකොට මේක සුළු කරාම s dash එනවා 134 බෙදීම 3යි මීටර. ඔන්න s dash. හරිද? 134 බෙදීම 3යි මීටර. s dash සොයාගත්තට පස්සේ අපිට පුළුවන් b සිට c දක්වා චලිත සමීකරණ දාන්න. s dash කියන්නේ උපරිම ප්‍රවේගයෙන් චලනය වන දුර. උපරිම ප්‍රවේගයෙන් චලනය වන දුර. අපි දැන් b සිට c දක්වා ඉහළට දාමු s සමානයි ut ධන භාගයයි at වර්ග. හැබැයි මේ සමීකරණය දානකොට ඔයා තේරුම් ගන්න b නම් c ට ප්‍රවේගය ඒකාකාරයි, ත්වරණය බිඳුවයි. ඒ නිසා මේ පදේ වැඩක් නැහැ. ත්වරණය බිඳුවයි. s dash u v max කාලය t dash. s dash අපි හොයාගත්ත 134 බෙදීම 3යි. v max අපි හොයාගත්ත 4යි උපරිම ප්‍රවේගය t dash. එහෙනම් t dash මෙතනින් හොයාගන්න පුළුවන්. සුළු කරොත් මම පොඩියට ලියන්නම් t dash එන්නේ 134 බෙදීම 12යි. 134 බෙදීම 12යි. පැහැදිලිද ගන්න? දැන් අපි මුලින්ම දත්ත පැහැදිලි කිරීමක් කරා. ඒ දත්ත පැහැදිලි කිරීමේදී මම කිව්වා ත්වරණයයි මන්දනයයි සමාන නිසා ප්‍රවේග වැඩිවීමයි ප්‍රවේග අඩුවීමයි සමාන නිසා ත්වරණය වන කාලයයි මන්දනය වන කාලයයි සමානයි. ත්වරණය වන විස්ථාපනයයි මන්දනය වන විස්ථාපනයයි සමානයි. උපරිම ප්‍රවේගය 4යි. හරිනේ? එහෙනම් මේ මැද කොටසක් චලනය වෙන්නේ උපරිම ප්‍රවේගයෙන්. ගාන යහන්නේ කාලය අවම වීම. කාලය අවම වෙන්න නම් ත්වරණය උපරිම වෙන්න ඕන, මන්දනය උපරිම වෙන්න ඕන, උපරිම ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන. ඉතින් අපි ඊට අදාළව තමයි තර්ක කරේ. ත්වරණය වෙන කාලය ලැබුණා 4 බෙදීම 3යි. එහෙනම් මන්දනය වෙන කාලයත් ඒකමයි. ත්වරණය වෙන විස්ථාපනය ලැබුණා 8 බෙදීම 3යි. එහෙනම් මන්දනය වෙන විස්ථාපනයත් ඒකමයි. ඊළඟට අපි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විස්ථාපනය හොයාගත්තා. මුළු විස්ථාපනයෙන් 2s අඩු කරලා තමයි s dash හොයාගත්තේ. ඊළඟට s dash දන්නවනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන කොටසට s සමානයි ut ධන භාගයයි at වර්ග දැම්මා. හැබැයි ත්වරණය බිඳුවක් නිසා අපිට t dash හොයාගන්න පුළුවන් 134 බෙදීම 12යි කියලා. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ ගමනට ගතවන අවම කාලය. ඉතින් අවම කාලය ලැබෙන්නේ උපරිම ත්වරණයෙන්, උපරිම ප්‍රවේගයෙන්, උපරිම මන්දනයෙන් චලනය වුණාම. අපි ඒ විදිහට තමයි ගාන තර්ක කරේ. නම් ත්වරණය වන කාලය දන්නෝ, ඒකාකාර ප්‍රවේගයෙන් යන කාලය දන්නෝ, මන්දනය වෙන කාලය දන්නෝ. අපිට මේ ටික එකතු කරා නම් මුළු කාලය හොයාගන්න පුළුවන්. ඉඩ මදි නිසා මම මේ ටික මකන්නම්. හරිනේ? අවම කාලය ත්වරණය වුණා t, ඒකාකාර ප්‍රවේගයෙන් ගියා t dash, මන්දනය වුණා t. ඕක තමයි අවම කාලය. 2t ධන t dash. t කීයද? 4 බෙදීම 3යි. එහෙනම් 2යි t ආදේශ කරා 4 බෙදීම 3යි. t dash 134 බෙදීම 12යි. අපි මේක සුළු කරමු. මෙතන එන්නේ 8 බෙදීම 3යි. 134 බෙදීම 12යි. right. පොදු වරය අරන් සුළු කරා නම් අවම කාලය හොයන්න පුළුවන්. මේක සුළු කරා නම් අපිට අවම කාලය හොයාගන්න පුළුවන්. අපි මෙතන ගමු. අවම කාලය පොදු හරය ගන්න 12යි. මෙතන 4 වරක් 3 12නේ. එහෙනම් මෙතන 8 4ෙන් වැඩි කරන්න 32යි. මෙතන 134. සුළු කරන්න. එතකොට එන්නේ 166 බෙදීම 12යි. හරි? 166 බෙදීම 12යි කියලා එන්නේ. 13.8යි තප්පර. ඔන්න ඕක තමයි ගතවන අවම කාලය. 13.8යි. පැහැදිලිද ගාන? උත්තරේ පැහැදිලිද? මේ ගාන ආයෙත් බලන්න. මේ ගානේ හොඳට හිතන්න ඕන, තර්ක කරන දේවල් තියෙනවා. ඒ වගේම උපකල්පන තියෙනවා. ඔයා ගාන හොඳට අහන් ඉඳලා ඔයාට අත්‍යවශ්‍ය සියලුම දේවල් පොතේ ලියාගන්න. හරිනේ? ඔන්න එහෙනම් 2022ට සෑහෙන දුරට උදාහරණත් සාකච්ඡා කරලා ඉවරයි. හරිනේ? එතකොට අපි චලිතය
චලිත ලක්ෂණ, චලිත සමීකරණ, සරල රේඛීය චලිතය, ඒ යටතේ තිරස් චලිතය, ගුරුත්වය යටතේ සිරස් චලිතය, තියරි ටික ඔක්කොම ඉවර කරා. ඊළඟට හෝම්වර්ක් 9, 10, 11, 12 ඒ හෝම්වර්ක් 4 උදාහරණ කරා. ඊළඟට ඕගොල්ලන්ට අමාරු ගණන් අහන්න කියලා අවස්ථාවක් දුන්නා. ඊට පස්සේ මං අද අමාරු ගණනුත් සාකච්ඡා කරලා ඉවර කරා. හරිද? එතකොට සරල රේඛීය චලිතයේ කොටස සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට මේ වීඩියෝ එක දාන්නේ අප්‍රේල් මාසේ 8 වෙනි බදාදට. හරිනේ? අප්‍රේල් 8 බදාදට. එතකොට ඕගොල්ලන්ට ආයෙත් අප්‍රේල් 15 බදාදට වීඩියෝ එකක් නැහැ. හරිනේ? අප්‍රේල් 15 සතියේ වීඩියෝ එකක් නැහැ. ආයෙත් ඕගොල්ලන්ගේ පාඩම තියෙන්නේ අප්‍රේල් 22 බදාදා. හරි? අප්‍රේල් 22 බදාදා ඕගොල්ලන්ට ප්‍රක්ෂිප්ත පාඩම පටන් ගන්නවා. අලුත් පාඩමක්. ඒකටත් අපිට දවස් 3ක් විතර යයි. කොහොමත් තව මාසයක් විතර අපිට ගෙදර ඉන්න වෙන්නේ. ඒ නිසා අපි අප්‍රේල් 15 නැහැ. ආය අප්‍රේල් 22 වෙනිදා බදාදට පටන් ගමු අලුත් පාඩමක් ප්‍රක්ෂිප්ත. ඒ අතරේ ඕගොල්ලන්ට පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, ඒ කියන්නේ සරල රේඛීය චලිතයේ හෝම්වර්ක් වල හදාගන්න බැරි ගණන් මොනවා හරි ඒවා තියෙනවා නම් මට කියන්න. ඒව මට මෙසේජ් කරලා එවන්න. ඕගොල්ලෝ කියපු ගොඩක් අමාරු ගණන් මම අද සාකච්ඡා කරා. පැහැදිලිද? එතකොට සමහර ගණන් තියෙනවා ඕගොල්ලෝ කොහොමත් තනියම හිතලා හදන්න ඕන. ඒ කියන්නේ ඔයා try කරන්නම ඕන. එතකොට තමයි ඔයාගේ මොලේ හැදෙන්නේ. හරිනේ? ඒ සමහර ගණන් තියෙනවා මම ඔයාට අවස්ථාව දෙනවා නැවත නැවත උත්සාහ කරන්න. හැබැයි මං දැන් ඕගොල්ලන්ට උදාහරණ කීපයක් කියලා දීලා තියෙන්නේ. ඔයාට පුළුවන් මේ ටික හොඳට බලලා මේ ටික ස්ටඩි කරලා මීට අනුරූපව අනිත් ගණන් තනියම ගොඩ දාගන්න. පැහැදිලිද කියන්නේ? ඔන්න එහෙනම් ආයෙ කියනවා අප්‍රේල් 8 වෙනිදා වීඩියෝ එක තමයි මේ දැම්මේ. හරිනේ? සරල රේඛීය චලිතයේ සම්පූර්ණයෙන් ඉවරයි. උදාහරණත් එක්කම අලුත් පාඩම් පටන් ගන්න ප්‍රක්ෂිප්ත අප්‍රේල් 15 බදාදා වීඩියෝ එකක් නැහැ. ආය අප්‍රේල් 22 බදාදා තමයි අලුත් පාඩම් පටන් ගන්න ප්‍රක්ෂිප්ත. හරි? බලපු නැති යාළුවන්ටත් කියන්න හැමෝටම වීඩියෝස් ටික බලලා පාඩම හරියට ඉගෙනගෙන උදාහරණ තනියම උත්සාහ කරලා වීඩියෝ බලලා අමාරු ගණන් ටික බලලා වැඩේට සෙට් වෙන්න කියලා. කොහොමත් මේ තියෙන කාලය අනුව මට හිතෙන්නේ අපිට මේ වීඩියෝ වලින් කවර් කරන ඒවා ආයෙ පන්තියේ කරන්න වෙලාවක් එන්නේ නැහැ. හරිනේ? ඒ නිසා මේ ටික බලලා ඉගෙන ගන්න. අමාරු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මට මෙසේජ් කරන්න. WhatsApp එකේ මෙසේජ් එකක් දාන්න. මම මේ ප්‍රශ්න අහපු අයට උත්තර දීලා ඇති. ගොඩක් අය අමාරුයි කියපු ප්‍රශ්න හැම එකක්ම වගේ මම අද වීඩියෝ එකේ සාකච්ඡා කරලා තියෙනවා. හරිනේ? ඔන්න එහෙනම් අදට මම පාඩම නවත්තනවා. සරල රේඛීය චලිතයේ කොටස ඉවර කරලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ වීඩියෝ එකෙන්, කියන්නේ අප්‍රේල් 22 බදාදා දාන වීඩියෝ එකෙන් අපි ප්‍රක්ෂිප්ත පාඩම තමයි පටන් ගන්නේ. පැහැදිලිද? අදට ඉවරයි.